අයිබෝන් දේනම් සියලු දෙනාටම අපි ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් කතා බහ කරලා මේ වෙනකොට ඉවරයි. ඔයාලා මම හිතන්නේ සම්පූර්ණ කරගෙන ඇති සියලුම නෝට්ස් නේද? අපි ගිය සඳුදා ක්ලාස් එක වෙලාවේ අපි කතා කරා පුතේ මම ඔයාලට කිව්වොත් මොනවද කතා කරේ කියලා. ඔයාලට මෙන්න මේ පේන නේද? මේ කොටස් පිළිබඳව ඒ කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය දක්වා කතා කරලා අවසන් කරා. හරි. කවුරු හරි දරුවෙක්මයි පුතේ ගිය සඳුදා උදේ 8 සිට 10 දක්වා එක කාලයක් තුලම කතා කරේ අපි ඔයාලගේ ස්නායු පද්ධතිය සම්බන්ධ දේවල්. ඒ නිසා මේ ඒ වීඩියෝ එක ඔයගලන්ට YouTube එකට දාලා ඒකෙන් බලන්න වෙනවා. එතකොට ඔයාලා දකින්න ඇති මං හිතන්නේ නේද? ලොකු ළමයි නෙති. මේ කවුරු හරි සම්බන්ධ දරුවෙක් ඉන්නවා නම් ඒකට ගිහිල්ලා ඒ නෝට්ස් සම්පූර්ණ කරගන්න පුතේ. හරිද? ඒ නිසා මම ආයි ඒ පිළිබඳව කතා බහ කරන්න යන්නේ නැහැ. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ගැන. හරි. අපි බලමු සමායෝජනය කියන සිද්ධියට මම නැවත පොඩ්ඩක් මොකක්ද පුතේ මේ සමායෝජනය කියලා අපි කිව්වේ? අපේ ශරීරය තුළ තියෙන සමායෝජන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ඔව්. අපේ සංවේදී අවයවයි කාරක අවයවයි අතරේ මනා සම්බන්ධීකරණයක් සිද්ධ කරන ආකාරය නේද? හරි නේද? එහෙම කිව්වම සංවේදී අවයව සහ කාරක අවයව අතර මනා සම්බන්ධී ඒ කියන්නේ මොකටද? විවිධ උත්තේජවලටමයි පුතේ පරිසරයේ වෙනස් වීම වලට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒකට තමයි අපි කිව්වේ සමායක් සිද්ධ වෙනවා කියලා. එහෙනම් මේක නිසි ආකාරයට සිද්ධ කරන්න නම් ප්‍රධාන වශයෙන් සමායෝජන ආකාර දෙකකට අපි බෙදුවා. ඔයාලට මතකයි එකක් සිද්ධ වෙනවා කියලා මම කිව්වා. කොයි විදියටද? ස්නායුක සමායෝජනය විදියට නේද? ස්නායුක සමායෝජනය විදියට. ඒ කියන්නේ පුතේ හරියට අර ගෙදර තියෙන රැහන් සහිත නේද? අපේ ටෙලිෆෝන් එක කොහෙවත් අරන් යන්න බැරි එක්කෙනා ගෙදර තියලා තියෙන්නේ. ඒ වගේ රැහන් තියෙන වයර් තියෙන ටෙලිෆෝන් එකකින් කෙනෙක් සම්බන්ධ කරගන්නවා වගේ නේද? ඒ සමායෝජනයට අපි කියන්නේ ස්නායුක සමායෝජනය. එහෙම අපේ ඇඟෙත් තිබ්බා දන්නවනේ දැන් ස්නායු තිබුණා නේද? ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන තියෙනවා මොළය සුෂුම්නාව වැනි ඒ වගේ ටෙලිෆෝන් එකක් ශරීරයේ සම්බන්ධීකරණය ස්නායුක සමායෝජනය විදියට අපි කතා කරලා මේ වෙනකොට ඉවරයි. ඉතින් අද දවසේ කතා කරන්න යනවා සමායෝජනය කොහොමද අපේ ඇඟේ සිද්ධ කියලා. ඒ තමයි රසායනික සමායෝජනය කියන්නේ. හරි. රසායනිකයි කියන්නේ පැත්ත පළාතක ස්නායුවක් ගෑවිලා නැහැ. හරිද? රැහැන්නේ හරියට නිකන් අර අපි කිව්වා වගේ හෑන්ඩ් ෆෝන් එකක් වගේ නේද? සිග්නල්ස් හරහා අපිට නිවැරදි ආකාරයට සිග්නල්ස් තියෙනවා නම් අන්න ඕන තැනකට මෙයාව අර ඉලක්කෙනෙක්ව සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ ඇඟ ඇතුලේ තියෙන පුතේ මනා සම්බන්ධීකරණ ක්‍රියාවලියක්. ඒක සිද්ධ වෙන්නේ ඔයා දන්නවා අපි පළවෙනි මුල් දවස්වල කතා බහ කරා හෝමෝන වගේ නේද? රසායනික ද්‍රව්‍ය තමයි හෝමෝන. මෙන්න රසායනික ද්‍රව්‍ය හරහා අපේ ඇඟේ මිනිසාගේ දේහය තුල සිද්ධ කරන විවිධ උතුමාකාර ජීව ක්‍රියා තොගයක් සිද්ධ වෙනවනේ නේද? මේ සියලුම ජීව ක්‍රියාවලට ඒ හෝමෝන වග කියනවා. හරිද? ස්නායු විතරක් නෙමෙයි. එහෙනම් ස්නායුක සමායෝජනය ඇහුවොත් කියන්නේ ස්නායු මගින් ඒ සඳහා වෙනම පද්ධතියක් තිබුණා නේද? මොකක්දමයි පුතේ පද්ධතිය ඔයාලට මතකයි? අපි නමක් දුන්නා එකට ස්නායු පද්ධතිය. එහෙනම් මේ පැත්ත සම්පූර්ණයෙන් මම කතා බහ කරලා නේද? අවසන් කරලා තියෙන්නේ.
එතකොට ඔන්න අපි අද දවසේ කතා කරන්න යනවා මෙන්න මේ හෝමෝන මගින් සිද්ධ වෙන. හරි ඒ කියන්නේ රසායනික සමායෝජනයක් සිද්ධ කරන්න පද්ධතියක් තියනවාද? තියනවා. හරි ආගියාගෙන තමයි අද දවසේ කතාව යන්නේ. ඒ තමයි මයිත්තේ අපි නම් වශයෙන් කිව්වොත් එයාට කියනවා අන්තරාසංග ග්‍රන්ථි කියලා. අහලා තියෙනවද? සමහර දරුවෝ අහලා සමහර අය නේ. අන්තරාසංග ග්‍රන්ථි පද්ධතිය. පුතේ. ඕකට මයිත්තේ තව නමක් තියෙනවා. මොකක්ද දන්නවද? අන්තරාසංග ග්‍රන්ථි පද්ධතියට තව නමක් තමයි එහෙම නම් තියෙනවනේ නේද? ඈ ගෙදරට කියනවානේ සුදු මැණික් ආවා මේවා කියලා. සුදු පුතා ඉස්කෝලේට වෙන නම ඒ අන්තරාසංග ග්‍රන්ථි පද්ධතියට කියනවා අපි නිර්නාල ග්‍රන්ථි කියලා. අපි වැඩි එතනින් පටන් ගමු. ඉතින් මයික් එකක් ඔන් වෙලා වහගන්න. ගෙදර කතාව වහගන්න. මයික් එකක් ඔන් වෙලා තියෙන කාගෙද? හරිනේ? හරි. මයික් වහගන්න. නැත්තම් ඇහෙන්නේ. නිර්නාල ග්‍රන්ථි කියන ඒවා නේද? නිර්නාල කියන්නේ මොකක්ද ඔයාලා හිතන්න? නිර්නාල. හරි. අපි බලමු මොනවද කියලා නේද? නිර්නාල ග්‍රන්ථි පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. හරි. මේ බලන්නවා ඉතින්. ආට පේනවා මෙතන කට පේන්නේ නේ. අපේ කට ඇතුළ. දැන් කට ඇතුළ බැලුවාම ආට කෙලින්ම කෙනෙක්ගේ කටක් ඇරියට පස්සේ මේ වගේ මේ මෙහෙම පේන්නේ නේ. දත් පෙනෙයි, දිව පෙනෙයි නේද? මෙහෙම පොපුල් පෙනෙයි, තොල් පෙනෙයි. ඒවා ටික තමයි සාමාන්‍යයෙන් පෙන්නේ. ඒවා නෙමෙයිමයි. මේ අපේ ශරීරයේ මුඛය ඇතුලේ තියෙනවා කේට ග්‍රන්ථි. වට මතකයි ආහාර ජීවන පද්ධතියේදී කිව්වා. කේට ග්‍රන්ථි මාර්ගයේ තුනක් තියෙනවා. මේ ලොකුවට කියනවා පැරොටිඩ් ග්‍රන්ථිය. පැරොටිඩ් ග්‍රන්ථිය ඒවා ඒ ලෙවල් මට්ටමේදී කතා කරනවා වැඩිපුර. අදෝජීව ග්‍රන්ථිය තියෙනවා. උපඌර්ධව හනුක ග්‍රන්ථිය. ඔම කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. කට ඇතුලේ මතක තියාගන්න. හරිද? අදෝජීව, උපඌර්ධව හනුක, පැරොටිඩ් ග්‍රන්ථිය. මොනවද ඒවා? කෙල ශ්‍රාවය කරන ග්‍රන්ථි. කේටය. කේටයත් එක්ක මතකයි නේද ආවා එන්සයිමයක්. කවුද? ඇමයිලේස්. මොකද කරේ පුතේ? පිෂ්ඨය මෝල්ටෝස් බවට අර්ධ ජීර්ණය කරනවා. ඔයා මතක් කරගන්න මම මේ කියන්නේ. පිෂ්ඨය අර්ධ වශයෙන් මුඛය තුල ජීර්ණයට ලක් වෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ අපේ කටේදී. පිෂ්ඨය අර්ධ වශයෙන් කැඩෙනවා මෝල්ටෝස් ඩයිසැකරයිඩයක් විදියට. හරිද? ඒ කියන්නේ පුතේ මේ කෙල කේටය ශ්‍රාවය කරේ අන්න ග්‍රන්ථියක්. පුතේ එහෙනම් මම අහුවත් ප්‍රශ්නයක් වාගේ සාමාන්‍ය ග්‍රන්ථියකින් කරන වැඩේ තමයි අපේ ඇඟේ ග්‍රන්ථි තියෙන ඕන තරම්. හරිද? ශ්වේත ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි, හරි? ස්තන ග්‍රන්ථි. මෙන්න මේවෙන් මොනවද ශ්‍රාවය වෙන්නේ? පුතේ මට කියුණා ශ්‍රාවයක්. මොනවා හරි තරලයක්. ශ්‍රාව නිපදවන. එහෙනම් කේට ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරන්න පැටව කේටය. ඒ කේටය තුල පුතේ විවිධ දේවල් තියෙනවා. හරි? විශේෂයෙන් එන්සයිම්. එහෙනම් මෙන්න මේ ග්‍රන්ථි කියන ඒවා ශ්‍රාව නිපදවනවා අපේ ඇඟේ. ශ්‍රාව නිපදවනවා. හැබැයි මයි පුතේ ඔන්න ඔය ශ්‍රාවයන් දැන් හොඳට අහන් ඉන්න ඕනේ. හරිද? හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න වැදගත් කොටසක් අද දවසේ කතා කරන්නේ. පුතේ ඔන්න ඔය නිපදවන ශ්‍රාවය එයා අදාළ තැනට අපි හිතමු කොහෙට හරි යන්න ඕනේ. ඒතර අපිට පාරක් ඕනේ මැද්දේ යන්න නම් නේද? අපිට ඇවිදගෙන යන්න හරි වාහනයක් යන්න හරි පාරක් ඕනේ. යාටත් ඕනේ. මේ ග්‍රන්ථි සමහර ඒවට નિયમિત පාරක් තියෙනවා අදාළ තැනට යන්න. මේ පාරක නම් කියනවා පුතේ නාලයක්. හරිද? ඔයා හිතන්නකෝ සමේ චර්මය ඇතුලේ තමයි ශ්වේද ග්‍රන්ථිය තියෙන්නේ. මොනවාද ශ්වේදයේ ස්වෙට් දහඩිය. මේ දහඩිය නිපදවලා
අපේ සම මතට ගේන්න ඕන. අන්නමයි පුතේ ඇතුලේ නිපදවන්නේ සමෙන්. එතකොට ඉහළට ගේන්න ඕන. ගේන්නමයි පුතේ චූටි නාලයක් තියෙනවා ශ්වේද ග්‍රන්ථියේ. එහෙනම් ඒ නාලය ඔස්සේ තමයි මේ ශ්වේදය උඩට එන්නේ. කේතයත් ඒ වගේ. මේ වලට පේනවා මෙතන පැහැදිලිව. කටේ ඇතුළට මේ නිකන් හරියට පයිප් දාලා වගේ සිහින්. ඒවෙන් අපි කියනවා පුතේ කේත එනවා, ශ්වේදය එනවා, තෙල් එනවා සම මතට සීබම් දියරේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි. හරිද? ඒ වගේ ඒවා තියෙනවා ශරීරේ. ඒ විදියට නාල තියෙනවා. මට මේ කියන්න ඕන උනේ සමහර ග්‍රන්ථි වලටමයි පුතේ ඒ අදාළ ශ්‍රාවය අදාළ තැනට ගෙනියන්න නම් නාල තියෙනවා. නාලයි. හරිද? මේ නාල අපි කියනවා පුතේ එහෙම නාල තියෙන ග්‍රන්ථි වලට මොනවා කියලාද? නාල ග්‍රන්ථි නෙමේ සනාල. පොඩි උපසර්ගයකුත් ඉස්සරහට දාලා සනාල නාල සහිත අන්න තේරුණාද? නාල සහිත ග්‍රන්ථි අපි කියනවා පුතේ සනාල. හැබැයි අපේ ඇඟේ තියෙනවා පුතේ නාල නැති. ආන්න අපේ පාඩමට අපි එනෝද නාල නැති ග්‍රන්ථි තියෙනවා. මේ ඉන්නේ පුතේ ප්‍රධානතම නාල නැති ග්‍රන්ථිය ඔළුවේ තියෙන්නේ, මොලේ තියෙන්නේ. ඔළුවේ කිව්වට නේද? වාට පේනවා නිකන් මලු දෙකක් වගේ තියෙනවා. ඒ ලොකු කරලා. මෙතන හරියටම පුතේ මේක මදටි ඇටයක් වගේ. පොඩි මදටි ඇටයක් වගේ මේ මෙතන විශාල කරලා තියෙනවා. ටීතලෙන් පේනවනම් මෙන්න මේ හැටි. හරිද? මේ තමයි පුතේ පිටියුටරි ග්‍රන්ථිය. අහලා තියෙනවද? නැත්නම් අහන්න ඕනේ. පිටියුටරි ග්ලෑන්ඩ් එක. අන්න හැබැයිමයි පුතේ ඒ පිටියුටරි ග්‍රන්ථියට එතන උඩ තියෙනවා පුතේ මෙන්න මේ ප්‍රදේශය. අපි කියනවා පුතේ තාම වැදගත් තැනක් මොලේ තියෙන හයිපොතැලමස්. හයිපොතැලමස්. මේ විශේෂත්වය තමයි ළමයි නාලනේ. ඒ කියන්නේ එයා හදන ශ්‍රාවය අදාළ තැනට ගෙනියන්න පාරක් නේ. එහෙනම් කොහෙටද දාන්නේ? හරියට මම උදාහරණයක් ගත්තේ දූපතක් වගේ මෙයාලා. දූපතක් වටේට වඩනවා වතුර තියෙන්නේ නේ. දූපතක් වටේට වතුර තියෙන්නේ. එහෙනම් නිෂ්පාදනය කරනවා දෙයම් ශ්‍රාවයක් ඒක නිකන් එළියට දානවා. ඉතින් අපේ ඇඟේ මේ එළියටම නෙමෙයි. ඒ ග්‍රන්ථි ආශ්‍රිතව යනවා ලේනාල, රුධිරනාල, කේශනාලිකා. එහෙනම් ඒ ග්‍රන්ථිය වටා තියෙන රුධිර කේශනාලිකා තුලට තමයි කියන්නේ ලේ වලට වාට තේරෙන්න ඕනේ දැන්. රුධිරයට තමයි මාත්තේ මේ ග්‍රන්ථි වල නිෂ්පාදනය කරන ඒ ශ්‍රාවයන් දාන්නේ. නාලනේ. එහෙනම් අපි නමක් දෙමු ළමයි. නාල නැත්තම් මාත්තේ අපි කියනවා ඒවට නිර්නාල ග්‍රන්ථි කියලා. එහෙනම් නාල තියෙන ග්‍රන්ථි මොනවද? සනාල ග්‍රන්ථි. උදාහරණයක් කේත ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි නේද? ස්නේහශ්‍රාවී ග්‍රන්ථි. ප්‍රජනක පද්ධතියට ගියොත් කූප ග්‍රන්ථිය මතකද? හරිද? කූප ග්‍රන්ථි. ඔන්න ඕවා සනාලයි. පුතේ නමුත් නාල නැති කෙලින්ම රුධිරයට යාගේ ශ්‍රාවයන් ලබා දෙන ග්‍රන්ථි තියෙනවා. ඒවට කියනවා පැටව නිර්නාල ග්‍රන්ථි කියලා. එහෙනම් පුතේ අපේ ශරීරය තුල ශ්‍රාව නිෂ්පාදනය කරන ප්‍රධාන ග්‍රන්ථි වර්ග දෙකයි. එක කට්ටියක් නිර්නාල නාලනේ, අනිත් කට්ටියට නාල තියෙනවා. ඒකට කියනවා සනාල ග්‍රන්ථි කියලා. පැහැදිලිද? රයිට්. ඔන්න එහෙනම් පුතේ මේ අද දවසේ කතාව යන්නේ සනාල කට්ටිය ගැන නෙමෙයි. අපි මේ පැත්තේ මෙන්න මේ රසායනික සමායෝජනය අපේ ඇඟ ඇතුලේ සිද්ධ කරන ප්‍රධාන පද්ධතිය. නාල ගොඩක් තියෙනවා පුතේ. ඇඟ පුරා මොළුවේ ඉඳන් පහළට යනකොට විසිරීලා තියෙන තැනින් තැන නිර්නාල ග්‍රන්ථි ඔක්කොම ටික. හරිද? ඔක්කොම ටික එකතු කරලා හදපු පද්ධතියක් තියෙනවා. ඒකට නම දෙනවා අපි මොකක් කියලාද? නිර්නාල ග්‍රන්ථි පද්ධතිය. තව නමක් අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. හදන්නේමයි පුතේ හෝමෝන කියන රසායනික ද්‍රව්‍ය.
හෝමෝන කියන රසායනික ද්‍රව්‍ය. ඔයා දැන් කීපයක් දන්නවා. ලේ වලට තමයි මයි පුතේ හෝමෝන කෙලින්ම නිකුත් කරන්නේ. හදන්නේ චුට්ටයි මයි පුතේ. මහා ගොඩ හදන්නේ නේ. මේ හෝමෝන සුළු තාම සුළු සාන්ද්‍රණයක් තිබුණාම අපේ ඇඟේ වැඩ ටික කරගන්න හොඳටම ඇතිමයි පුතේ. හරිද? මහා ගොඩක් අවශ්‍ය නැහැ ශරීරයට හෝමෝන කියන ඒවා. ඊටාම සුළු වශයෙන් තමයි අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වෙනවා. පැහැදිලිද? හදන්නේමයි පුතේ එක තැනක. මාර කට්ටිය. හරියට නිකන් ඔයා ඉපදුනේ එක තැනක, ඔයා දැන් ඉන්නේ තවත් තැනක වගේ. මේ හෝමෝන නිෂ්පාදනය කරන්නේමයි පුතේ ඇඟේ එක්තරා තැනක තියෙන ග්‍රන්ථියක්. හරි. නමුත් මේවා ඇඟ පුරාම ගිහිල්ලා අදාළ තැන සොයාගෙන යනවා. ලේ වලින් යද්දි ලේ හැමතැනම යනවනේ. නේද? අපි කියනවා පුතේ ඉලක්ක සෛල තමයි උත්තේජනය කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් වට තේරෙන්න ඕනේ එක ගෙදරක යතුරකින්මයි පුතේ හැම ගෙදරකම අගුල් අරින්න බෑ නේද? ඒ යතුරකින් අරින්න පුළුවන් එයාට විශේෂ වෙච්ච තැන විතරයි. ඒ වගේ මේ හෝමෝනයක් ගත්තත් ඒ වගේ එයා උත්තේජනය කරන තැනක් තියෙනවා. එයා ක්‍රියාත්මක කරන, එයා වැඩ කරන. අන්නමයි පුතේ ඒ ස්ථානයට අපි කියනවා ඉලක්කගත සෛල කියලා. ඇඟේ එහෙම තැන් තියෙනවා. එම ස්ථානේ තමයි මේ හෝමෝනමයි පුතේ ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? රයිට්. තව තියෙනවා පුතේ හෝමෝන ගැන විස්තර ටිකක් කියන්න. අපි 22 වෙනි පිටුවට යන්න. ටියුට් එකේ 22 වෙනි පිටුවට යන්න ඔයා. මාතෘකාව තියෙනවා අස්නායුක රසායනික සමායෝජනය හෝමෝනමය සමායෝජනය කියලා මාතෘකාවක් දාලා ඇති. අන්න එතන අහනවා පුතේ ප්‍රශ්න කීපයක්. පළවෙනි එක රසායනික සමායෝජනය සඳහා දායක වන ග්‍රන්ථි මොනවාද? ත්‍රේලියම් නිර්නාල ග්‍රන්ථි. එවත් අන්තරාසර්ග ග්‍රන්ථි. ඉක්මනට ලියන්න. ඔයා ඉක්මනට මේ ටික ලියාගත්තොත් මට ඔයාලට ගොඩ දේවල් කියලා දෙන්න පුළුවන් අද දවස තුල. හරිද? එක එක අපේ හෝමෝන සම්බන්ධ බොහෝ දේවල් කතා කරන්න නම් අපි මේ ටික ඉක්මනට ලියාගමු. නිර්නාල ග්‍රන්ථි හෙවත් අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි. හෝමෝන හෙවත් අන්තරාසර්ග ග්‍රන්ථි. ප්‍රශ්නාංක 2 පුතේ සරණ කියලා වැදිලා තියෙන්නේ. අන්තරාසර්ග අදාගන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි වරහන් විතර නිර්නාල ග්‍රන්ථි වල ව්‍යුහය විස්තර කරන්න කියනවා. දන්නව නේද ව්‍යුහය මොකක්ද? නාලනය පුතේ. හදන ශ්‍රාවයන් කෙලින්ම නිකුත් කරන්නේ ලේ වලට නියමිත නාලයක් නැහැ. ඒ නිසා අපි කියනවා මේවා නිර්නාල ග්‍රන්ථි කියලා. තේරුණාද? රයිට්. ලියමු අපි. මෙම ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවයන් අදාළ ස්ථාන වෙත රැගෙන යාමට උතේ ලියන්න වෙන පාටකින් ලියමු. නාල නොමැත. හරි. නාල නොමැත. හරි. ඒ ඇති නාල නොමැත කියලා ලියලා එක highlight කරගන්න. ඊළඟට කියනවා තුන්වෙනි ප්‍රශ්නේ ඉහත ග්‍රන්ථි වර්ගය හා එතනක් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. පහළ ග්‍රන්ථි නෙමෙයි සනාල ග්‍රන්ථි. සනාල කියන වචනේ දාගන්න. ඉහත ග්‍රන්ථි වර්ගය කියන්නේ නිර්නාල ග්‍රන්ථි. හරිද? වර්ගය හා සනාල ග්‍රන්ථි වල ඇති වෙනස කුමක්ද?
මොකක්ද මයි පුතේ පුළුවන් නේද ලියන්න? නිර්නාල ග්‍රන්ථි වල නාල නැහැ කියන්න. සනාල ග්‍රන්ථි වල නාල තියෙනවා. විශේෂිත නාලයක් තියෙනවා. නේ? තව සනාල ග්‍රන්ථි වල නිපදවන ශ්‍රාව වර්ග ගොඩක් තියෙනවා. හැබැයි නිර්නාල ග්‍රන්ථි වලින් නිපදවන්නේ පුතේ හෝමෝන විතරයි. තේරුණා? අන්න. අපි ওই ලක්ෂණ දෙක ලියමුද මෙහෙම කරමු. අපි මේ ආකාරයට බෙදාගත්ත පුතේ ඔතන පහළ මේ ආකාරයට ඉලක්ක ගන්න. රූල් දෙකකට ලක්ෂණ දෙකක් ලියන විදියට ඉලක්ක ගහලා මේ පැත්තේ ලියන පුතේ සනාල ග්‍රන්ථි කියලා. සනාල ග්‍රන්ථි මේ පැත්තේ ලියන නිර්නාල ග්‍රන්ථි. දැන් වෙනස්කම් ලියනකොට එහෙම නේද ලියන්න කියලා දීලා තියෙන්නේ. වෙනස්කමක් ලියනවා නම් ඔයා යම්කිසි අවස්ථා දෙකක බෙදලා ලියන්න පුතේ පොඩි වගුවක් ගන්න. එක ලක්ෂණය වුණත් කමන්නේ. එකක් නම් අවුලක් නැහැ ලියද ඇයි නේද? ලක්ෂණ කීපයක් ලියනකොට වෙනස්කම් වගුවක් යන්නේ. එහෙනම් අපි ලියමු සනාල ග්‍රන්ථි පැත්තේ ලියන්න පුතේ නාල සහිතය. මේ පැත්තේ ලියන්න නාල නොදරයි. නැත්නම් නාල රහිතය. නාල නැත. හරි. නාල නැත. ඊළඟට මේ මයික් එකක් ඔන් වෙලා පුතේ වහගන්න. එතන කට්ටිය කතා කරන්න එපා කියන්න බෑනේ. ඔයා මයික් එක වහගන්න නැත්නම් අනිත් ළමයිට එනවා ගෙවල් වල කතා කරන ඒවා. හරි. තව ලක්ෂණයක් සනාල ග්‍රන්ථි වල විශේෂයෙන් නිෂ්පාදනය කරන පුතේ එන්සයිම්. එලාට අපි ගත්තොත් කේටය හරි ඩොට් එලියක් දාන්න නිපදවයි. තව තියෙනවා ශ්වේදය කේටය එන්සයිම් නේද? තෙල් වර්ග ඕවා තමයි මයිත්තේ සනාල ග්‍රන්ථි වලින් නිපදවන්නේ. හරි. නමුත් මේ පැත්තේ නිර්නාල ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරන්නේ හෝමෝන නිපදවයි. ඔන්න ඔය ලක්ෂණ දෙකක් දැනගත්තා නැති සනාල ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරන විශේෂ ද්‍රව්‍යයක් කියන්නේ කිව්වොත් ඔයාලා යන්නේ එන්සයිම්. නේද? ජීර්ණ පද්ධතියට අවශ්‍ය විවිධ එන්සයිම් සනාල ග්‍රන්ථි වලින් තමයි අරගෙන එන්නේ. පැහැදිලිද? නමුත් නිර්නාල ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරන්නේ තේ හෝමෝන විතරයි. පැහැදිලිද? right. ඔන්න මේ ප්‍රශ්නේ හරි. ප්‍රශ්නාංක 4ට යමු ඉක්මනට ලියාගන්න. බෙදලා 4 වෙනි එකට උත්තරේ තනියම ලියන්න බලන්න. 4 වෙනි එකට උත්තරේ ඉක්මනට ලියන්න. මොකක්ද මේ උත්තරේ? අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන රසායනික ද්‍රව්‍ය කුමන නමකින් නැඳින්වේද? හෝමෝන. හරිද? right. ඊළඟට අහනවා හෝමෝන වල ලාක්ෂණික පහක් ලියන්න. 23 වෙනි පිටුවේ උඩම හෝමෝන වල තියෙන ලක්ෂණ. අපි බලමු දැන් ඔයා ටිකක් දන්නවා. නේ? මොනවද දන්නේ හෝමෝන ගැන? මොනවද දන්නේ අපි හෝමෝන ගැන? නිර්නාල ග්‍රන්ථි වලින් නිපදවන ප්‍රධාන ශ්‍රාවය තමයි හෝමෝන කියන්නේ. ඊළඟට ටිකක් ඇති කිව්වම නේද? ඒ කියන්නේ යම් කිසි තැනක ක්‍රියාකාරීත්වයට මේ හෝමෝන පොඩ්ඩක් තියෙන අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වෙනවා. ඊළඟට මේ හෝමෝන පුතේ යන්නේ කොහේ හරහාද? ලේවල නේද? ඇයි නිර්නාල ග්‍රන්ථියකට නාල නැහැ කිව්වනේ. එහෙනම් මේවා කෙලින්ම නිකුත් කරන්නේ මයි පුතේ කොහෙටද? රුධිරයට. එහෙනම් රුධිරය ඔස්සේ තමයි අදාළ තැන් වල ඇඩවටි රවුන්ඩා. ඊළඟට තව කිව්වා ඉලක්ක සෛල වෙත තමයි ගිහිල්ලා ඇටැක් එක දෙන්නේ. ඉලක්ක සෛල උත්තේජනය කරනවා. නේ? පුළුවන් ද දැන් කියන්න? කිව්වේ නැති එකක් කියලා දෙන්නම්. මෙන්න මේ හෝමෝන කියලා කියන්නේ කාබනික සංයෝග. කාබනිකයි. ඔයාලා කාබනික සංයෝග කියන්නේ මට දන්නවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල. මයි පුතේ ඔතනින් හෝමෝන මොනවද හෝමෝන? එක්කමයි පුතේ
පුතේ ප්‍රෝටීනමයයි හෝමෝන ඒව නැත්තම් ලිපිඩමය තෙල් සහිත හෝමෝන තියෙනවා. පිෂ්ඨය සහිත හෝමෝන නේ. හරි විටමින් කියන්නේ මොකක්ද? විටමින් නේ. මේ කාබනික සංයෝගයක්. ඔව් හරි මතක් වුණා නේද? එයා ප්‍රධාන නේ නේද? මං කියලා ඇති විටමින් කියන්නේ කාබනිකයි. හැබැයි ප්‍රධාන කාබනික සංයෝගයක් නෙමෙයි. අනිත් දරුවොත් මතක් කරගන්න. ඒ ප්‍රධාන කාබනික සංයෝග හතරයි තියෙන්නේ. 10 වසරේ පළවෙනි පාඩමේ කතා කරේ. කාබෝහයිඩ්‍රේට් නේද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්ලා, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල, DNA, RNA කියන ඒවා කාබනිකයි. ඔතනින් ප්‍රෝටීනමය හෝමෝන තියෙනවා, ලිපිඩමය හෝමෝන තියෙනවා. එහෙනම් සියලුම හෝමෝන ප්‍රෝටීනමයද ළමයිනේ. ඒ සමහර හෝමෝන තියෙනවා ඔය විශේෂයෙන් ගත්තොත් අපේ ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, ප්‍රොජෙස්ටරෝන් මොනවද બોලේ? ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත හෝමෝන. ඒවමයි පුතේ තෙල් සහිත ඒ කියන්නේ ලිපිඩමය හෝමෝන වෙනවා. ඉන්සියුලින්, තයිරොක්සින් ඒවා අන්න මෙයා ප්‍රෝටීනමය හෝමෝන. පැහැදිලිද? සාමාන්‍යයෙන් ඉන්සියුලින් එකක්මයි පුතේ දෙන්නේ කෙලින්ම ඉන්ජෙක්ෂන් එක ලේ වලට දෙන්නේ. ඕක දෙන්න තිබ්බනේ කටින් පෙත්තක් විදියට නෑ. ඇයි දන්නවද? ආහාර ජීර්ණ පද්ධතිය හරහා අපි ආහාරයක් විදියට ඉන්සියුලින් හෝමෝනය දුන්නොත් ආහාර ජීර්ණ පද්ධතිය හොදන්නේ. එයා මොකද කරන්නේ? ඇය ආමාශය තුලදී පෙප්සින් ඇවිල්ලා පොලිපෙප්ටයිඩ බවට භාගයට කඩලා ඊට පස්සේ ආයි ග්‍රහණයේදී මතක් කරන් ට්‍රිප්සින් ඇවිල්ලා නැවත පොලිපෙප්ටිඩේස් වලට කඩලා මේ පොලිපෙප්ටයිඩ් බවට පත් කරලා ආපහු මයිපතේ ඇමයිනෝ අම්ල බවට පත් කරන්නේ ශුද්ධාන්තය තුලද පෙප්ටිඩේස් වලින් නේ. ප්‍රෝටීනමය එන්සයිම් පෙප්සින්, ට්‍රිප්සින්, පෙප්ටිඩේස් තුන් දෙනෙක් හිටියා මතක් කරන්නේ නේද? එයාලා හිතනවා මේ ආනේ මේ ප්‍රෝටීනමය ආහාරයක්. අපි මේක ඇමයිනෝ අම්ල කරමු වැඩක් තියනවාද? එතකොට දත්ත ඉන්සියුලින් හෝමෝනේ වැඩක් නේ. ඒ නිසාමයි ඉන්සියුලින් එකක් දෙන්නේ කෙලින්ම රුධිරයට. ඉන්ජෙක්ෂන් එකක් විදියටයි ඒ හෝමෝන ලබා දෙන්නේ. පැහැදිලිද? මෙහෙම කටින් කිසිම හෝමෝන් එකක් කටින් ලබා දෙන්නේ නැහැ. හේතුව එයා දන්නේ නැතුව එයා එක එක එන්සයිම් වලින් ජීර්ණය කරනවා. ඒ ළමයිගේ ප්‍රෝටීන වලින් හැදිලා තියෙනවා සමහර හෝමෝන ලිපිඩයි. ඔය අපි කිව්වේ එන්සයිම කියන ඒවා. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන අපේ ඇඟේ තියෙන දේවල්. අපි ඒවට තමයි එන්සයිම කියන්නේ. එන්සයිම ඔක්කොම මතක තියාගන්න ඔයා ප්‍රෝටීන. සියලුම එන්සයිම ප්‍රෝටීන. හැබැයි සියලුම හෝමෝන ප්‍රෝටීන නෙවෙයි. බහුවර්ණමයි පුතේ මම මේ කියන්නේ වගන්ති ප්‍රශ්න ඒවි. හරිද? සියලුම එන්සයිම ප්‍රෝටීනයි. නමුත් සියලුම හෝමෝන ප්‍රෝටීන නෙවෙයි. හැබැයි සියලුම හෝමෝන සියලුම එන්සයිම කාබනිකයි. පැහැදිලිද? සියලුම හෝමෝන සියලුම එන්සයිම අපිට එක වාක්‍යයක් කියන්න පුළුවන් කාබනිකයි. නමුත් කාබනික සංයෝග වර්ග වෙනස් වෙනවා. ඔන්න දරුවනේ හෝමෝන වල ලාක්ෂණික පහෙන් එකක් කාබනිකයි, එක්ක ප්‍රෝටීන, එක්ක ලිපිඩ. උතේ රුධිරය මගින් තමයි පරිවහණය වෙන්නේ. මතක තියාගන්න ලියමු. ඊළාට කිසියම් ස්ථානයක නිපද වෙනවා කියලා මම කිව්වා. වෙනත් ස්ථානයක තමයි වැඩ කරන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඉලක්ක අවයව උත්තේජනය කරනවා. හරි අදාළ නැතිව තැන්වල අඟුළු අරින්න යන්නේ නෑ යා. හරි එයා හරියටම බලලා තමයි එතනට තමයි ඇටැක් එක දෙන්නේ. හරි ඊළඟට මම ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වෙනවා හෝමෝන. පොඩ්ඩක් ඇති ගොඩක් අවශ්‍ය නැහැ. ලියමු. හෝමෝන වල ලාක්ෂණික පහක් ලියන්න කියන තැන ලියන්න. එක කාබනික සංයෝග වීම. වරහන් ඇතුළේ ලියන්න ප්‍රෝටීන හෝ ලිපිඩ. ප්‍රෝටීන හෝ ලිපිඩ හෙට උදේ පුතේ පන්තිය තියෙනවා සඳුදා 8 සිට 10 රෙකෝඩින් දානවා. එන්න අපි හෙට දවසේ
සම්පූර්ණයෙන්ම මානව දේහ ක්‍රියාවලිය අවසන් කරනවා සමස්ථිතිය කියන කොටස කතා කරනවා උදේ. හරිද? පැය දෙකම යනවා සමස්ථිතිය පාඩම කතා කරලා සම්පූර්ණයෙන් අපි අවසන් කරනවා මානව දේහ ක්‍රියාවලිය. ඔයාලා තා පොඩි වැඩක් කරන්න ඕනේ හෙට උදේ පන්තියට එනකොට හෙට උදේ පන්තියට ආවේ නැතත් වැඩේ කරන්න ඕනේ උදේ. මොකක්ද ඊයේ දවසේ කට්ටියටත් කිව්වා ඔයාලගේ අච්චු පොතේමයි පුතේ 186 187 පිටුවල තියෙනවා පුතේ හොඳ අභ්‍යාසයක්. මේ බලන්න මම ඔන්න පෙන්නන්නම් ඔයාලට. හරි ඔයාලට පේන හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකට උත්තර ලියාගෙන එන්න ඕනේ හෙට උදේ. ඒ ටිකක් ලියන්න. අදිස්සිය මට ඔක්කොම සාකච්ඡා කරන්න බැරි වුණොත් අපි ඊළඟ ලබන සතියේ ඉරිදා පැය භාගයක් වගේ අරගෙන ඒ ටිකක් කතා බහ කරනවා. සෙන්සුරාදා ක්ලාස් එකෙත් ඒ විදිහටම හෙට දවසේ පළවෙනි ප්‍රශ්නේ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ප්‍රශ්න ලියන්න ඕනේ. පොත බලාගෙන හෙට පන්තිය නෑ පුතේ 7ට. ඇයි? 7 9 මම අරගොල්ලන්ට දැන් 8ට කියලා කිව්වනේ. බලයිද මැසේජ් එක මේ පෙරසලින් දැම්මොත් එන්නේ. 7ට. පටනම් අවුලක් නේ මට උදේ පන්දර පන්ති මුකුත් නැහැ. ඔයාලා අනිත් අය කැමති නම් දාමු ඉතින් 7ට. අවුලක් නැද්ද හැමෝටම පුළුවන්ද? අනිත් කට්ටියට කොහොමද පණිවිඩයක් දෙමු එහෙනම් අද දවසේ දාලා ඔයාලත් පුළුවන් කට්ටියට සෙනසුරාදා ගෲප් එකට පුළුවන් නේ? එන 7ට දාමු. 8 උදේ. හරි. එහෙනම් 7ට දාමු කාටවත් අවුලක් නැහැ වෙන ක්ලාස් එකක් තියනවාද ඒ කියන්නේ? අනේ බෑ මිස් කියලා එකෙක් දාමු. 8ට කරමුකෝ මිස්. පුළුවන් මිස්. එක තීරණයකින් ඉන්නවා ඉතින්. 7ට ගමු එනවා. ගොඩක් අයට පුළුවන් කියනෝනේ. අනේ බෑ මිස්. ඇයි? එහෙනම් 8ටම කරමුද මොකද? 7:00 එතකොට අවුලන්නේ. දැන් සෙනසුරාදා කට්ටියට තමයි අවුලක් තියෙන්නේ කියන්න. 8:00 මේ 7:00 7:00 ඉඳන් කී 9:00 වෙනකම්. හරිද? හරි. එහෙනම් 7:00ට දාමු උදේ 7:00. හරි නැගිටින්න උදේ පාන්දර. හරි. පුතේ එහෙනම් මේ මම කිව්ව විදිහට ඒකයි අභ්‍යාස අපේ මේ මානව දේහ ක්‍රියාවලිය වල අභ්‍යාස ටික කරන්න. ඒ වගේම මම ඊයේ මේ අපේ සෙනසුරාදා දරුවන්ට කිව්වා දැන් මේ පොත සම්පූර්ණයෙන් ඉවරයි පුතේ. පළවෙනි පොත. හරි. පළවෙනි පොත සම්පූර්ණයෙන්ම ඔයාට උගන්වලා ඉවරයි. හරිද? අන්තිම පාඩම තමයි මේ මානව දේහ ක්‍රියාවේ අපි ඉතිහා පාඩම් ටික කරලා තියෙන්නේ. අම්ල භස්ම ගැනයි තාපය සම්බන්ධව මොකක්ද අපි මේ එන්තැල්පි සටහන් තියෙන ප්‍රශ්නේ ඒවා කතා කරා. එතකොට මේ ඔයා මතක් කරලා බලන්න ඔයානේ මම දන්නේ පළවෙනි පාඩමේ ඉඳගෙන පොඩි වැඩක් දෙන්න හදන්නේ. හොඳ අභ්‍යාසයක්. අච්චු පොතේ තියෙන සෑම පාඩමකම අවසානයේ තියෙන අභ්‍යාස වලට දවසට එක ගන්න. අපි වැඩේ පටන් ගමු. මේක ඇත්තටම හොඳ වැඩක්. උතේ පොත බලන්නේ නැතුව ඉස්සරහා ලියන්න ගන්න. ඔයා ලොක්කුනොත් පොතනක හරි පොත බලන්න. කමක් නේ. හරිද? එහෙම උත්තර ලියන්න මොකක් හරිම ආගාව ඉතුරු වෙලා තියෙන මොකක් හරි පොතක් තියෙනවනේ. එහෙම නැත්නම් අපේ ක්ලාස් එකට ගත්තනේ ජීව විද්‍යාව කියන පොතක් නේ මුලදී ඒ පොත ඇතිනේ පුතේ. ඒ පොතේ අභ්‍යාස කියලා දාලා වාට ඕන ලස්සරට පාඩමේ නම ලියලා ජීවි පටක හරි උත්තර වේගයෙන් ලියාගෙන යන්න. උත්තර වේගයෙන් ලියයි. ඒක තමයි හොඳම ස්මරණ මතක තියාගැනීමේ ශක්තිය. නැවත ෆයිල් ටික අදිමු නේ නේද? එහෙම හොඳයි. ඒ නිසා ඔයාට පුළුවන් නම් මේ අපි සැප්තැම්බර් මාසය තුල මේ වැඩේ කරමු. හරිද? ඔයා කරොත් පුතේ ඔයා ගොඩ. ඒකයි මං කියන විදිහට ඔයා වැඩේ කරොත් ඔයාට තේරෙයි ඇත්තටම හොඳයි මේ වැඩේ කියලා. ප්‍රශ්නපත්‍රෙත් අපි කතා කරනවා. ඒ අතරේ ඔයා අච්චු පොතේ පෙළ පොතේ තියෙන සම්පූර්ණ ප්‍රශ්න ටික පුතේ කරන්න. ඒක හිමීට පටන් ගන්න මට හෙට දවසේ ඕන වෙනවා මානව දේහ ක්‍රියාවලිය වල අභ්‍යාස වලට ඔයා උත්තර ලියන්නම ඕනේ. හරිද? අද පටන් ගන්න ඒ ටික ලියලා තියාගන්න හොඳට. හරිද? රයිට් වැඩේ කරමු ගෙදර ඉඳන් හොඳට. හරිනේ පුතේ. රයිට් පළවෙනි එක ලිව්වා කාබනික සංයෝග වීම ප්‍රෝටීන සහ ලිපිඩ.
දෙවැනි එක රුධිරය මගින් පරිවහණය වීම ලිව්වද ඒක මතක නැහැ මට ලිව්වද කියලා දැන්. රුධිරය මගින් පරිවහණය වීම හෝමෝනයක් නේද? 3 කිසියම් ස්ථානයක නිපද වී කිසියම් ස්ථානයක නිපද වී ලියන්න. කිසියම් ස්ථානයක නිපද වී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම. උදේ 10 වසර පාඩම් වල වීඩියෝත් දාලා තියෙනවා YouTube එකේ හොඳේ. ඔයාලා තාම මේ සමහර දරුවෝ YouTube channel එක subscribe කරලා නැති අය ඒක subscribe කරලා තියාගන්න. එතකොට අලුතෙන් එන පාඩම් වල ඒක බලන්න පුළුවන් නේද? ඒ නිසා මේ එකක් කරන්න මේ 10 වසරේ ප්‍රවේණි විද්‍යාව සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. ඊළඟට වර්ගීකරණය ඔන්න ඊ එකක් මම ආයෙ අප්ලෝඩ් කරා ප්‍රතිෂ්ඨා රාජධානිය ගැන. ඔයාලට මතක නැත්නම් ඒවා නැවත නැවත බලන්න ඕනේ. ඒවා බලලා යන්න. කෙරිලා නැති දරුවෝ ඉන්නවනම් මතක නැත්නම් ඒවා ටික බලන්න ඔන්න පොඩි උදව්වක් කරන්නේ ඒකෙනුත්. හරි. කිසියම් ස්ථානයක නිපද වී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම 4 ලියමු මැද්දේ. ආයි කියන්නේ කිසියම් ස්ථානයක නිපද වී තුන්වෙනි එක නේද? කිසියම් ස්ථානයක නිපද වී වෙනත් ස්ථානයක මොකක්ද ක්‍රියාත්මක වීම වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම අංක 5 නෑ 4 ඉලක්ක අවයව උත්තේජනය කිරීම ඉලක්ක අවයව උත්තේජනය කිරීම ඉලක්ක අවයව උත්තේජනය කිරීම අන්තිම එක ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම. උදේ සිග්නල් නැතුව ළමයි කීප දෙනෙක් ගියා දැන් ආපහු ඇඩ්ඩුනා. ඔයාලා ඒ ටික මම කියන්නේ මේ අපි වීඩියෝ එක බලලා ආයි අදාළ තැන් සම්පූර්ණ කරගන්න හොඳේ. නැත්නම් අනිත් ළමයින්ට ඒක අවුලක් නේ. ආයි කියන එක. හරිද? ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම අංක 5 හෝමෝනවල ලාක්ෂණික. හරි. යමු මාගුතේ ඉස්සරහට එනම් මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ගැන අපි කතා කරන්න යනවා. හරි. මේ බලන්න. ඔන්න මෙතනක් තියෙනවා මේ සම තියෙන්නේ. මිනිසාගේ සම පෙට්ටියක් වගේද? නෑ එහෙම තමයි අපි අඳින්නේ නේද? මේ උඩ තියෙන්නේ අපි චර්මය පහළ තියෙන දේ ඝනකම ටිකක් වැඩි කොටස චර්මය. ඊට පල්ලෙහා අදස් චර්මීය මේද ස්තරය තියෙනවා. ඔය මහත කට්ටියගේ මේ කොටස වැඩි නේද? මේද පටකය හැමට යටින් තියෙන මේ චර්මය. මේක තමයි අර ශ්වේද ග්‍රන්ථි ස්නායු ඊළඟට රුධිර වාහිනී සුද්ධ කේශනාලිකා චර්මය තුල තමයි වැඩි. රෝමය තියෙනවා. අර රට නෙමේ රෝමය තියෙනවා. ශ්වේද ග්‍රන්ථි තියෙනවා. ඒවයි නාල හැබැයි මේ උඩට එනවා පුතේ. චර්මයට සම මතට එනවා. මේ රෝමය තමයි උඩට මතුවලා තියෙන්නේ. හරිද? ශිල්පයි ලක්ෂණයක් නේද? රෝම තිබීම. ඊළඟ අරයා කවුද මතකද? මෙයා කවුද මේ ග්‍රහණිය නැම්ම ආමාශයේ ඉඳගෙන පොඩ අර ආහාරය ගන්න පුතේනේ ආමලසය කියලා අපි කිව්වේ. ආමාශය තුල හැදෙන ආංගියා ටික තල්ලු කරනවා කුඩාන්තයේ ආරම්භය, ශුද්ධාන්තයේ ආරම්භය. ඒ ග්‍රහණිය සීයපුරේ ඇඩති තැන ඔන්න මතක් වුණා. මේ ග්‍රහණි නැම්ම. මේ ග්‍රහණි නැම්ම අස්සේ ඉන්නා පුතේ පත්‍රයක් වගේ හරි ලස්සන ව්‍යුහයක්. මතකයි වාට මොකද්ද? අග්න්‍යාශය නේ අග්න්‍යාශය. එනම් අග්න්‍යාශයෙන් ගේනවා පුතේ එන්සයිම්. අග්න්‍යාශයක යුෂය නේ අග්න්‍යාශයක යුෂය එන්නේ කොහෙටද? ග්‍රහණියට. ඔතනට ඔයාලට මතකයි තව කෙනෙක් අර ආත්මාවේ හදපු පිත්තාශය ගබඩා කරලා පිත්ත ප්‍රණාලයත් ඇවිල්ලා අග්න්‍යාශයික ප්‍රණාලයත් එක්ක සෙට් වෙලා බලන්න මම මේ කියන්නේ ඔයාලට මතකද කියලා.
පොදු අඥාශයක පිත්ත ප්‍රනාලයෙන් තමයි ග්‍රහණියට විවෘත වුනේ. ඔබ පාඩම් කළා නම් හරියට ඉන්නේ. පාට මතක නම් මං කියන ඒවා ඔන්න නැවත මතක් කරගන්න. පුතේ එන නාලයක් තියෙනව නේද? අඥාශයක විෂය එන්නේ පුතේ මේ මැද නාලය ඔස්සේ අර හරියේ ඉඳගෙන අඥාශයක විෂය නිපදවල මේකට ගෙනත් දාන්න. නියාමයි පුතේ අමුතු જાතිය කෙනෙක් මම තව ටිකකින් කියන්නම් ඒක හොඳේ. අඥාශය ගැන දැනට ඔච්චරයි. අඥාශය සනාල ග්‍රන්ථියක් විදියට මෙතන ඔන්න එන නාල තියෙනවා. අඥාශයක විෂය ගේනවා සනාලයි. ඔයා එහෙම නිකන් අපි බලමු තව විදියකට එයා ක්‍රියාත්මක වෙනවා. පුතේ නම් මම යනවා නිර්නාල ග්‍රන්ථි පද්ධතිය සම්පූර්ණයෙන් වාට පෙන්නනවා. මෙන්න බලන්න. අන්න උඩ ඉඳගෙනනේ මං කියන්නේ ඇඟ පුරාම තනින් තන මේ නිර්නාල ග්‍රන්ථි වීදිලා තියෙනවා කියලා. බලන්න මොනවද කියලා අපිට ඉගෙන ගන්න තියෙන නිර්නාල ග්‍රන්ථි. එක්කෙනෙක් තමයි මම මොලේ ඇතුලේ මතකයිනේ මොලේ ඇතුල ගැන නේද අර කුහරයේ මේවා තිවිච්ච අස්සවල් වල ඉන්නවා ප්‍රධාන නාල නැති ප්‍රධාන ග්‍රන්ථි දෙකක් තියෙනවා ඇත්තට. එකක් මෙතන නම් කරලා නැහැ. ඔයාලට එයා ගැන වැඩිය නැහැ නිසා. එයා ඉගෙන ගන්නේ A level වල බයෝ කරන්න ගියොත් ඉගෙන ගන්නේ. හයිපොතැලමස්. හරිද? හයිපොතැලමස් කියන්නේ පුතේ නිර්නාල ග්‍රන්ථියක්මයි. හෝමෝන හදනවා පුතේ. මතක තියාගන්න දැනට අවශ්‍ය දරුවෙක් 7ක්. අර සාමාන්‍ය දැනීමට කිව්වේ. ඔයාලට O level වලදී නැහැ. හයිපොතැලමස් හදනවා හෝමෝන 7ක්. හරිද? 7ක්. ඊළඟට පිටියුටරිය. එයා තියෙනවා හොඳේ. ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. පිටියුටරිය. හරිද? ඔන්න උඩ. ඊළඟට බෙල්ල. මේ මෙතන බෙල්ල මෙතන ගන්න එපා නේද? මෙතන තියෙනවාමයි පුතේ තයිරොයිඩය. ආන්න නිර්නාල ග්‍රන්ථියක්. තයිරොයිඩය. ඔක සමහර අයගෙන මෙහෙම ඉදිමිලා එන්නේ. අහලා තියෙන විදිහට අයඩීන් සහිත ලුණු අයඩීන් උණතාවයක් තිබුණොතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙනවා. ස්ලෝ ඩවුන් වෙනවා. ස්ලෝ වෙනවා. උදේ එහෙම වුණොතින් සමහර වෙලාවට තයිරොක්සින් කියන හෝමෝන් එක නිපදවා ගන්න බැරි වෙනවා. එයා එක හෝමෝනයක් නෙමෙයි දෙකක් නිෂ්පාදනය කරනවා. හරි මම තව ටිකකින් කියන්නම් ඒවා. කවුද කියලා. ඒ කියන්නේ වයිතේ මෙයා ඉදිමුණොතින් අස් කරන්න වෙනවා ඔපරේෂන් කරන්න වෙනවා. හරිද? පිටින් ගන්න වෙනවා පුතේ හෝමෝන් එක එහෙම වුණොත්. තයිරොක්සින් ගැන ගොඩක් කතන්දර තියෙනවා. වෙලාව තිබුණොත් මම ඔයාලට කියන්නම්. හොඳේ තයිරොක්සින් ගැන තියෙන කතන්දර ටික. ඊළඟට එන්න ඉන උදර කුහරය තුල තියෙනවා අපේ වකුගඩු. වකුගඩු උඩ තමයි මේ නිර්නාල ග්‍රන්ථි තියෙන්නේ. උඩ නිසා පුතේ අපි කියනවා අධිවෘක්ක. අන්න වෘක්ක මත පිහිටලා තියෙන නිර්නාල ග්‍රන්ථි දෙක තමයි පැටව අධිවෘක්ක ග්‍රන්ථි. උතේ එක්කෙනෙක් මම පවු කරන් ආවා. යා මෙතන දාලා නැහැ. අනේ ඉන්නවා. හරි. මේ අතරේ මේ බඩේනි බඩහරි උදර කුහරය තුල අග්න්‍යාශය අර මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ. එහෙනම් දැන් නිකන් අපේ මොලේ තියෙන පැටවු ටික ඔක්කොමට මොලේ තියෙනනේ 87ක් ඉන්නවා මෙතන. ඔක්කොම කල්පනා කරන්නේ ඔයාලා මොකද්ද? එයා එතකොට සනාලයි මෙතනක් ඉන්නවා කියන්නේ නිර්නාලයි. ඔව්මයි පුතේ. ඔන්න එකම එක්කෙනා මව්වරණයක් ෂුවර් කරන්න පුළුවන් තැනක්. හරිද? මම පේපර් එක හදුවොතින් මම අනිවාර්යෙන් දාන ප්‍රශ්නයක් අන්තරාසල් ග්‍රන්ථි පද්ධතිය ගැන දානවා මේ අවුරුද්දේ. අදන්න දුන්නොත් මට. දෙන එකක් නැහැ නේද? දැන් හදලා ඇත්තේ හදලා දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඔයාලගේ පේපර්ස් තාම මොනවා හදලා දන්නේ නැහැ නේද? හරියටම සාධාරණ විදියට පේපර් එක හදන්නත් ඕනේ. සමහර දරුවන්ට මෙලෝ දෙයක් නැතුව තිබුතේ ලංකාවේ. නේ? ඔයාලා හරිම වාසනාවන්තයි එක අතින් ටිකක් හරි මේ වගේ ආකාරයට හරි සිලබස් එක ඉගෙන ගන්නවා. නමුත් අවාසනාවන්ත විදියට කිසිම දෙයක් වල්මත් වෙච්ච දරු පිරිසක් ලංකාවෙත් මේ කොවිඩ් නිසා ඇති. නේ? හැබැයි හොඳ මීටර ඇතිකුතේ. නමුත් ෆෝන් එකක් නෑ, කරන්ට් එක නෑ, ඩේටා නෑ, සල්ලි නෑ. අති දුප්පත්. නේද? මේ වගේ පන්ති වලත් ඉන්න පුළුවන් පුතේ අපේ ප්‍රදේශවල. ඒ වුණාට ඔයා නිකන් හිතන්න අම්මයි තාත්තයි කරන කැපවීමනේ සමහර වෙලාවට ආච්චිට 100ට ගන්න බෙහෙත් ටික ගේන්න සල්ලි වලින් වාගේ පන්ති පීස් කෙවලා ටියුට් එක අරන් යනවා. මම දන්නෙත් නෑ නේම.
නේද? එහෙමනම් අරන් යන්න එපා කියන්තේ මම කියලා තියෙනවානේ. ඔයාලා ඕන වෙලාවක අරගෙන යන්න ටියුට් එක පස්සේ තියෙන දවසක සල්ලි දීලා හරි කමක් නැහැ කියලා. නේ? එහෙම උදව් කරන්න බැරි නම් ඒ ගුරුවරුන්ගෙන් ඇති වැඩක් නැහැ නේ. හරි. ඒ වගේ මේ ඔයා හිතන්න හොඳද ඔයා පිස්සු කරනවාද තාමත් කියලා. මොකද අම්මයි තාත්තයි හම්බ කරන මේ සල්ලිය කොහොමද හම්බ කරන්නේ? කොයි විදියට තියෙන එකක්ද මේ ඔයාට මේ ටියුට් අරගෙන ඇවිල්ලා ක්ලාස් ෆීස් ගෙවලා ඩේටා දාලා. මොකද ඔයා තාම හම්බ කරන්නේ නේ. අනිවාර්යෙන් ඔයා ඒක ඔළුවට ගන්න ඕනේ. හොඳේ? හරිද? ඒක අනිවාර්යෙන් ඔළුවට ගන්න ඕනේ. ඔයා කොහොම හරි පාඩම් කරලා මේ දේවල් ටික කරගන්නවාමයි කියලා. මොකද එයාලා කරන්නේ ලොකු කැපවීමක්. අම්මයි තාත්තයි නේද? ඒ නිසා ඒකට අනිවාර්යෙන් කරු කරලා විශ්ුණම් කරන්න එපා. මේ ඔය නිදාස් ටිකේ ගියා මං හිතන්නේ අපේ පිරිමි දරුවෙක් දිවිනසාගෙන අම්මයි තාත්තයි මොනවා හරි උට කියලා ගේම් දාන එක. නේද? දැක්කද? මැරිලා. අම්මයි තාත්තයි ඒක එපා කියලා හරි මොකක් හරි ඒක සම්බන්ධව කියද්දි එයාගේ මොලෙන් එයාට පණිවිඩයක් ඇවිල්ලා මේකම කරන්න ඕනේ මෙයාලා කියන ඒවා හරියන්නේ නැහැ මම මැරෙනවා මැරිලා අර ටීවී එකේ පෙන්නුනේ ඉතින් මොකටද පුතේ ඒ වගේ නිකන් ජීවිතේ කාලකන්ණි කරගන්නේ මේ වැඩකට නැති දෙයකට මනස නිකන් අධික්‍රියාකාරීත්වයකට ලක් කරලා මම නම් හිතන්නේ මෙතන ඉන්න දරුවෝ 87 දෙනා ඒ වගේ ඕන් නැති වැඩ කරනවා කියලා උගන්වන වෙලාවකදී හරි නේද? තමන්ගේ මේ ජීවිතය ගැන හරි. ඔව් ඒක තමයි. ඒ වගේ මෝඩ වැඩ නම් මයි පුතේ කිසි වෙලාවක තමන් ගන්න එපා. තමන්ට තියෙන දේවල් වලින් සතුටු වෙන්න. අපිට එළියට යන්න බෑනේ දැන්. සමහර වෙලාවට අපිට බොහෝ දේවල් අපි මනෝමයෙන් හිතනවා ඔළුව පිස්සු කරගන්න එපා. ඒ වගේ දේවල් හිතලා. හරිද? මම ඊයේ සතියේත් ඔයාලට කිව්වා මං හිතනවා ඔයාලා හොඳට වැඩ කරගෙන යනවාති කියලා තියෙන ඔය ලොකු කුණු කන්දල් අයින් කරලා වැඩේ කරගන්න හොඳේ. මොකද අවුරුදු එකක් මුතේ මේ කොවිඩ් වලින් අපේ මේ අවුරුදු දෙක කොහොම ගියාද දන්නේ. තව ඉස්සරහටත් අපි දන්නේ මොකක් වෙනවද කියලා. නමුත් ඔයාට යන්න පුළුවන් උපරිමේ ඔයා යන්න. උපරිමේ යන්න නිකන් එක තැනකට වෙලා ඉන්න නම් එපා. යන්න පාඩමක. හරිද? මෙන්න වයිතේනම් අවස්ථා දෙකම විදියට රංගපාන කෙනෙක් ඉන්නවා අඥාශය. නිර්නාල ග්‍රන්ථියකුත් වෙනවා. හරිද? නිර්නාල ග්‍රන්ථියකුත් වෙනවා, සනාල ග්‍රන්ථියකුත් වෙනවා. අනිත් අය නේ හොඳේ. අංකෝ තයිරොයිඩය සනාලනේ, පිටියුටරිය සනාලනේ, හයිපොතැලමස් සනාලනේ, පුතේ අධිවෘක්ක ග්‍රන්ථි සනාලනේ. මෙන්න ඉන්න හොරගෙඩෙක් නේද? අඥාශය එන්සයිමක් දුන්නා ආහාර ජීර්ණ පද්ධතියට. අය පුතේ හෝමෝනක් නිකුත් කරනවා දෙන්නෙක් නිකුත් කරනවා කැල්සිටොනින්ස් අඥාශයෙන් නිකුත් කරනවා හෝමෝන දෙකක්. එකක්මයි පුතේ ඉන්සියුලින් එකක්මයි පුතේ ග්ලූකෝගොන් ග්ලූකගන්. හරිද? ග්ලූකගන් ග්ලූකෝස් නෙවෙයි ග්ලූකගන්. හරි. ඊට පස්සේ තව පහලට යද්දි ප්‍රජනක අවයවත්මයි පුතේ මේ හෝමෝන නිකුත් කරන වැඩේට සම්බන්ධයි. ගැහැණු අයගේ වෘෂණ ගැහැණු අයගේ ඩිම්බ කෝෂ සහ පිරිමි දරුවන්ගේ වෘෂණ වලින්මයි පුතේ නිකුත් කරනවා හෝමෝන කියන ඒවා. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න ඇඟ පුරාම විසිරීලා තියෙන නිර්නාල ග්‍රන්ථි සෙට් එක තමයි ඔය. මේ වගේ රූපයක් ඇති නේද? රූපකොළේ. ඒක ඔතන පැත්තෙන් අලව ගන්න ඕනේ. ඉක්මනට ලියන්න. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය මාතෘකාව තියෙන තැන 23 වෙනි පිටුවේ මිනිසා සතු අන්තරාසර්ග ග්‍රන්ථි මොනවද ඉක්මනට ලියාගෙන යන්න. උඩ ඉඳන් පහළට ලියාගෙන යන්න. පිටියුටරිය ටග්ගාලිය පිටියුටරිය දෙක තයිරොයිඩය පිටියුටරිය දෙක තයිරොයිඩය ඊළඟට අග්න්‍යාශය ලියමු. මාරුණාටකමක් නෑ. මට ඕන අධිවෘක්ක ග්‍රන්ථි ලියන්න. අධිවෘක්ක ග්‍රන්ථි ඊළඟට අධිවෘක්ක ග්‍රන්ථි ඊළඟට ඩිම්බ කෝෂ හා වෘෂණ අපි දෙකම එකට ලියමු නේද? ඉඩ නෑනේ නැත්තම්. පිටියුටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය, අධිවෘක්ක ග්‍රන්ථි, ඩිම්බ කෝෂ හා වෘෂණ කියන්නේ ප්‍රජනනේන්ද්‍රිය.
ප්‍රජනනේන්ද්‍රිය හරි නේද? right මේ රූපය අලව ගන්න එතන ඉස්සරහින් අලව ගන්න කපලා ඒක රූප කොලේ ඇති ඒක කපලා අලව ගන්න. තව පුතේ රූපයක් ඇති මේ අර මොලේ නේද? මොලේ ඇතුලේ හයිපොතැලමස් පිටියුටරි ග්‍රන්ථිය ඒක තියෙන රූපෙකුත් ඇති වගේ රූප කොලේ ඉතුරු වෙලා. බලන්න අනිත් රූපات ඉතුරු වෙලාත් දන්නේ නැහැ නේ. මෙච්චර කෑ ගහලා කියලා රූප ඉතුරු වෙලා කපලා නැතුව ඔහේ රූප කොලේ තියන් ඉන්නවත් දන්නේ නැහැ. ටියුට් එකනේ බලන්නේ ටියුට් එකේ අනිවාර්යෙන් අදාළ තැන් වල අලව ගන්න. කොතන අලවනවද කියලා දන්නේ නැත්නම් ඒවා වීඩියෝස් වලින් බලලා හරි නැවත මේ බලලා ඒ අදාළ තැන් වල අලව ගන්න. right. අපි යනවා මයිපතේ නම් නිර්නාල ග්‍රන්ථි කිහිපයක් තියෙන තැන ග්‍රන්ථි පීඩන ස්ථානය නිකුත් කරන හෝමෝන් එක නැත්නම් එකක් නෙමෙයි සමහරලාට දෙක තුන නිකුත් කරන හෝමෝන සහ ඒවයින් කරන වැඩ කාර්ය ගැන කතා කරගෙන යමු. පළවෙනි එක්කෙනා තමයි පුතේ පිටියුටරිය. හරිද? පළවෙනි නිර්නාල ග්‍රන්ථිය තමයි පිටියුටරිය. පුතේ මේ පිටියුටරියෙන් හෝමෝන ඇත්තටම කිව්වොත් 6ක් එනවා. අපි O level මට්ටමේදී ඒ උනාට ඉගෙන ගන්න එකයි. අයියෝ නේද? එකයි ඉගෙන ගන්න දැනට අද කියන්නේ මම එකයි. හැබැයි ඔයා ප්‍රජනක පද්ධති කතා කරද්දි 10 පන්තියේදී සර් ඔයාට කියන්නේ නැති හෝමෝන වර්ග දෙකක් FSH LH කියලා නේද කිව්වා නේද? ඒගොල්ලෝ ඉන්නේ තමයි පිටියුටරියෙන්. හරිද? පිටියුටරියෙන් තමයි යාලා ඉන්නේ. අද මම ඒව ගැන කතා කරන්නේ. මෙයා සම්බන්ධයෙන් කතා කරොත් පුතේ නිකන් චූටි මේ නටු කෑල්ලකින් වගේමයි පුතේ මේ පිටියුටරි ග්ලෑන්ඩ් එක එල්ලිලා තියෙන්නේ. මලු දෙකක් වගේ තියෙන්නේ. ඒකත් කියන්නේ මේ තියෙන පුතේ ඉස්සරහින් තියෙන පිටියුටරිය. పూర్ව පිටියුටරිය. මේ තියෙන්නේ අපර පිටියුටරිය. හරිද? పూర్ව පිටියුටරියයි අපර පිටියුටරියනුයි හෝමෝන වර්ග නිකුත් කරනවා පුතේ. මේකෙන් දෙකක් නිකුත් කරනවා. මේකෙන් හතරක් නිකුත් කරනවා. හතරක් හෝ හයක්. මේකෙන් 6යි මේකෙන් 2යිද මට හරියටම මතක නැහැ. ඔය විදිහට තමයි නිකුත් කිරීම කරන්නේ. එතකොට මේ పూర్ව පිටියුටරියෙන් නිකුත් කරන අපි එහෙම పూర్ව අපර කතන්දර අපේ O level වලදී ඕනේ පිටියුටරි. පිටියුටරියෙන් නිකුත් කරන ප්‍රධාන හෝමෝනය තමයි GH හෝමෝන් එක. උතේ GH කියන්නේ growth හෝමෝනය. ඒ කියන්නේ වර්ධක හෝමෝනය. වර්ධක හෝමෝනය. හරිද? ඔයාලා ඉපදිච්ච දවසේ ඉඳන් මේ වර්ධනය කියන එක ඔයාලගේ උස යෑම මේවා පාලනය කරන්නේ මේ වර්ධක හෝමෝනය මගින්. හරිද? කුඩා කාලේදීමයි පුතේ වර්ධක හෝමෝනය ටිකක් වැඩියෙන් ආවොත් යෝධ බව ඇති වෙනවා. අසාමාන්‍යයි. සමහර වෙලාවට කියනවා කීයද පුතේ ඉන්නේ කියලා අහුවාම ඒක කියනවා මේ 4 පන්තිය. අනේ දෙයනේ. එයා කියනවා මං හිතුවේ 7 8 කියලා. එහෙම සමහර මිනිස්සු කියන්නේ ඇයි? එයාගේ ඇඟෙන් පේනවා පුතේ නිකන් ඒ ඉන්න ශ්‍රේණියට වඩා ඉන්න වයසට වඩා වැඩි. ඒකගේ වර්ධක හෝමෝනය ටිකක් වැඩි වෙනවා. තේරුණාද? ඒකේ අනිත් පැත්තක් තියෙනවා නේද? වර්ධක හෝමෝනය අඩු වුණොත් කුංචි කාලෙමයි පුතේ ඒ දරුවාගේ ශරීරය හරියට වර්ධනය වෙන්නේ නෑ. ඒක මිටි, ඒක උස යන්නේ විශේෂයෙන් උස. හරිද? ඔයාගේ උස නිසි ආකාරයට වාගේ වයසට ගැලපෙන විදියට නැති. සමහර වෙලාවට 10 පන්තියේ ඉන්නේ. මයි පුතේ හැබැයි නිකන් 6 7 ඉන්න පොඩි එකෙක් වගේ. ඇයි හේතුව? මෙන්න මේ වර්ධක හෝමෝනය නිසි ආකාරයට වැඩිලා මේවා ඉතින් රසායනික හෝමෝන සමහර ජානමය ප්‍රශ්න වෙන්න පුළුවන් මේ හෝමෝන වල. හරිද? පරම්පරාවේ කට්ටිය මිටි වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තියෙනවා. කොහොමාරුත් මේ ප්‍රශ්න. ඒතකොට මේ හෝමෝන කියන්නේ මුළු කොච්චර ස්නායු පද්ධතියෙන් සමායෝජනය සිද්ධ වුණා මේ ඔක්කොම වැඩ අවුල් කරන්න පුළුවන් හෝමෝන වලට. ඔක්කොම මුළු ඇඟම පිස්සු කරන්න පුළුවන් පුතේ හෝමෝන වලට. ඒ නිසා නිසි ආකාරයට ඒ ග්‍රන්ථි වලින් හෝමෝන ඇවිල්ලා අදාළ තැන්වල හරියට ඒ ක්‍රියාවලිය පාලනය වෙන්න ඕන. ආහාර ජීර්ණයට පවා වග කියන පුතේ හෝමෝන. හෘද ස්පන්දනයට පවා වග කියන හෝමෝන ඉන්නවා. තේරුණාද? අපේ බුද්ධි මට්ටමට අපේ ඉගෙනීමට අපි මස්තිෂ්කය කිව්වට
ඒවත් පාලනය කරන්න සමහර හෝමෝන ඉන්නවා. මම ඔයාලට තව ටිකකින් කියන්නම් ඒවා. හරිද? එහෙනම් growth hormone එක ඔයාගේ අස්තිවල දිග වැඩි කරනවා, පේශි වර්ධනය කරනවා. වර්ධනය කරන්න නම් ඔයා අහලා තියෙනවා ප්‍රෝටීන් ආහාර ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝටීන් ආහාර ගන්න ඕනේ ඇඟේ ප්‍රෝටීන නිෂ්පාදනය හොඳට වෙන්න ඕනේ. නේද? ඒ වෙන අතරේ තව පිටිනුත් අපි ප්‍රෝටීන් ආහාර ගන්න. උතේ වර්ධක හෝමෝනයට පුළුවන් ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරන්න. උන්න කරන වැඩ. ඒ නිසා දරුවා ඉක්මනට ලොකු වෙනවා. ඉතින් මේක මහා පරිමාණයෙන් GH එන්න බෑ හැබැයි. තේරුණානේ? අදාළ ප්‍රමාණයට විතරක් ඇවිල්ලා අදාළ ගානට ඒ ජීව ක්‍රියාවලිය සිද්ධ කරෝතින් අසාමාන්‍ය තත්ත්ව උදා වෙන්නේ නැහැ. පැහැදිලිද? වැඩියෙන් ආවොත් අසාමාන්‍යයි. ඔය යෝධයෝ ඇති වුණා කියන්නේ නේද? එහෙම වෙන්නේ නැති. අතීතයේ දුටු ගැමුණු රජතුමාගේ යෝධයෝ ටික නේ ශරීර හෙන විශාල සද්දන්ත කට්ටිය කියලා කියනවනේ. අපි දැකලා නැහැ නේ උනාට. නේද? ඒවා වර්ධක හෝමෝනයේ බලපෑම තමයි. අපි ලියමුතේ හිස්තැන් පුරවන්න තියෙනවා පිටියුටරිය තියෙන ප්ලේස් එක කිව්වේ නෑ මෙන්න බලන්න. මේ පිටියුටරි ග්‍රන්ථිය තියෙන පුතේ ඔයාලට මෙන්න මෙතන පේනවා නම් මම කව නිකන් පොඩි මදටි ඇටයක් වගේ මේක. මේ මෙතන තියෙන්නේ. ඒක තියෙන්නේ ඉතාම වැදගත් වෙන තව ග්‍රන්ථියක් තියෙනවා අපේ මේ මොළයේ ඇතුලේ හයිපොතැලමස්. හරිද? අන්නේ රූපේ තමයි පුතේ තියෙන්නේ වගේ අර රූපකොලේ. ඒකේ බලන්න හයිපොතැලමස්ට ගහලා තියෙන ඊතලේ කොතනද කියලා. ඊට පහළින් තමයි පිටියුටරි ග්‍රන්ථිය තියෙන්නේ. පැහැදිලිද? හයිපොතැලමස්ට පහළින් තමයි පිටියුටරිය තියෙන්නේ. උදේ ඔයාට මම විශේෂ දෙයක් කියන්නම්. මේ පිටියුටරි ග්‍රන්ථිය දාව මෙන්න මෙතන. මෙන්න මේ හරියේ තියෙනවා පුතේ අපේ මේ ඇස් වලින් යන ස්නායු. ඇස් වලින් යන ස්නායුව යන්නේ නැති ඔය පිටියුටරි ග්‍රන්ථිය හයිපොතැලමස්යි සම්බන්ධ වෙන මේ පොඩි කෑල්ලකින් එල්ලෙන්නේ කියලා නේද? ස්ටෝක් එකක් කියලා අපි ඒකට කියන්නේ ස්ටෝක් එක. ඒ ස්ටෝක් එක හරහා තමයි දෘෂ්ටික ස්නායුව යන්නේ. අවාසනාවන්ත සිද්ධි තියෙනවා මේ පිටියුටරි ග්‍රන්ථිය ගෙඩියක් ආවොත් පිටියුටරි ග්‍රන්ථියේ ඉදිමුණොත් ඒ ආශ්‍රිතව ගෙඩියක් ආවොත් මොලේ ගෙඩි වෙනවා කියලා අහලා තියෙනවනේ. ඒ මොලේ ගෙඩියක් ආවොත් මෙතන තෙරපෙනවා. පේන්නේ නැතුව යනවා පුතේ. හරිද? ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේ රෝග තියෙනවා. අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ මොලේ සම්බන්ධ දේවල් අපි ඉක්මනට ලියමු. ග්‍රන්ථි පිහිටි ස්ථානය මස්තිෂ්කයේ හයිපොතැලමසට පහළින් ඉක්මනට ලියන්න. හයිපොතැලමසට පහළින් හයිපොතැලමසට පහළින් ග්‍රන්ථි පිහිටි ස්ථානය අපි 23 වෙනි පිටුව කතා කරන්නේ පුතේ ළමයි ටික දෙනෙක් ආයි සම්බන්ධ වෙලා තියෙනවා වැඩියෙන් නේද? බලන්න ඒගොල්ලෝ 23 වෙනි පිටුවේ වගුව ග්‍රන්ථිය පිහිටන පිටියුටරිය හයිපොතැලමසට පහළින් ඒවා හයිලයිට් කරලා තියාගන්න. වර්ධක හෝමෝනය පුතේ වරහන් එක්ක ලියන්න growth hormone GH කියලා. කෙටියදුම GH හෝමෝනය කාර්ය ලියමු අපි සාමාන්‍ය මට ලියන්න. පළවෙනි තරුව දාලා ලියන්න. පළවෙනි රූලේ සාමාන්‍ය දේහ පටක වර්ධනය. සාමාන්‍ය දේහ පටක වර්ධනය. සාමාන්‍ය දේහ පටක වර්ධනය. ඊළඟ එක ඉක්මනට ලියමු. ප්‍රෝටීන් සංශ්ලේෂණය වැඩි කරයි. ඔය පොදුවේ ගත්තොත් පුතේ ඔක්කොම වර්ධනය හොඳයි. ශරීර වර්ධනය කරන හෝමෝන් එක තමයි growth hormone එක. ඒ අතරේ මොනවද වෙනම දීලා තියෙනවා වර්ධනය කරන්නේ දේහ පටක වර්ධනය. ප්‍රෝටීන් සංශ්ලේෂණය වැඩි කරයි. දාත්‍රා ඒ කියන්නේ අත්පා ඒවා දාත්‍රා ඉරක් අස්තිවල වර්ධනය. දාත්‍රා සහ අස්තිවල වර්ධනය. අස්තිවල දිග එහෙම වැඩි කරන්නේ යා. growth hormone එක තමයි පාලනය කරන උත්තේජනය කරනවා. මේවා දැන් මොයිට වැඩිය දික් කරන්න අස්ති වැඩි කරන්න අස්තියේ දිග ඒ කියන්නේ අවශ්‍ය යනවා පුතේ. තේරෙනවනේ කියන එක නේද? අපේ ශරීරයේ උස්ස යාම කෙරෙහි පාලනය මේ බලපාන හෝමෝන් එක කවුද?
මේ growth hormone එක කොහෙන්ද එන්නේ pituitary ග්‍රන්ථියෙන්. කොහෙද pituitary තියෙන්නේ මස්තිෂ්කයේ hypothalamusට පහළින්. පැහැදිලිද? right. ඔන්නමයි පුතේ මම ඊළඟට යනවා. එයාගෙන තව ගොඩ විස්තර තියෙනවා පුතේ. ඉතින් හොඳේ ඒවා ගොඩක් වෙලාවට A level වලදී ගොඩක් කතා කරයි pituitary hypothalamus ඒවා සම්බන්ධ දේවල්. දැන් ඕනේ නම් ටිකක් හොයන්න ඉතින් ඒවා. හොඳේ මට දැන් කිය ඉන්න වෙලාව නැහැ එහෙම වුණොත් අනිත් ඒවා කතා කරන්න වෙන්නේ නැහැ. මේ බෙල්ල අපි මේ කටහඬ නිෂ්පාදනය කරන කවුද? ස්වරාලය නේද? ස්වරාලය vocal cords ස්වර තන්ත්‍ර කම්පනය කරනකොට තමයි කටහඬ නිෂ්පාදනය වෙන්නේ. පුතේ මේ ස්වරාලයට කොහෙන්ද තියෙන්නේ? බෙල්ලේ ඉදිරිපස ස්වරාලයට මදක් පහළින්. ස්වරාලයට මදක් පහළින් පුතේ තියෙනවා මේ තියෙන්නේ ස්වරාලය මේ ප්‍රදේශේ. හරි. ඒ ප්‍රදේශයට පහළින් තමයි මේ ග්‍රන්ථිය තියෙන්නේ. මම ටිකක් ලොකු කරලා පෙන්නන්නම් ඔයාලට මෙන්න. මේ පිටිපස්සෙන් මෙහෙම බැලුවම මේ හරියෙන් බැලුවම බෙල්ලේ පේන විදිය තමයි පුතේ මේ. ඔයාලට පේනවා තව නිකන් මදටිය ඇට හතරක් තියෙනවා. මේක ඉස්සරහින් බැලුවාම පේන්නේ නැහැ. ඒ කියන්නේ තයිරොයිඩ් එක මේ බෙල්ල කපලා විවෘත කරලා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉස්සරහින් බැලුවොත් මේ වගේ මේ ඇට හතරක් පේන්නේ නැහැ. පිටිපස්සෙන් බැලුවම තමයි ඒක පේන්නේ. උදේ ඒවට කියන්නේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථි කියලා. පැරාතයිරොයිඩ් ග්‍රන්ථි. හරිද? එයා අපිට කතා කරන්න නැහැ. එයා නිර්නාල ග්‍රන්ථියක්ම තමයි. මේකෙම තමයි ඉන්නේ. නමුත් මේ විශාල එක්කෙනා තයිරොයිඩ් ග්‍රන්ථිය. උදේ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන තැන එහෙනම් පැහැදිලිව වාට ස්වරාලයට මදක් පහළින් මේක පොඩි අවුලක් ගියොත් උගුර බැරැන්ඩි වෙනවා. කතා කරගන්න බැරි වෙන ගතිය vocal cords පොඩ්ඩක් තද වෙන ගතියක් මේක ඉදිමෙන්න පුළුවන් තයිරොයිඩ් ග්‍රන්ථිය නේද ගලගණ්ඩය කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේ ලෙඩක් තියෙනවා. මොනවද මෙයාගෙන් හදන ප්‍රධාන හෝමෝන දෙක? පුතේ එක හෝමෝනයක් තමයි කැල්සිටොනින්. කැල්සිටොනින් නමේම තියෙනවා පුතේ මේ කැල්සියම්ට සම්බන්ධ ගතියක් තේරෙන්න ඕනේ නේද? ඔව් කැල්සියම් මට්ටම පුතේ යාමනය කරන්න. රුධිරයේ තියෙන කැල්සියම් මට්ටම අඩු කරනවා. වැඩි වුණොත් අඩු කරනවා. අන්න කවුද? කැල්සිටොනින් කියන හෝමෝන් එක තමයි ওই වැඩේ කරන්නේ. කොහෙන්ද එන්නේ? මෙයා අපේ ළමයින්ට මතක නේ. බහුවර්ණ ප්‍රශ්න වල ආවම කැල්සිටොනින් ශාවය වෙන ග්‍රන්ථිය. හැබැයි තයිරොක්සින් ශාවය වෙන ග්‍රන්ථිය තයිරොක්සින්. ඉතින් අපි කෙටියෙදුම TH හෝමෝන් එක තයිරොක්සින්. ඒක නමේම තියෙනවනේ. ඒ නිසා ඒක ළමයින්ට අවුලක් නේ. මෙයා මතක නෑ වුණාට කැල්සිටොනින් කොහෙන්ද එන්නේ? තයිරොයිඩයෙන්ම තමයි. තයිරොයිඩයෙන් නිකුත් කරන හෝමෝනය තයිරොක්සින්. එහෙම තමයි හිතන් ඉන්නේ එකයි කියලා නෑ දෙන්නෙක් එනවා. උදේ අර පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය වලින් තව එනවා. මම ඒවා කියන්නේ දැන් පටලවා ගන්නවා. පැරතොමෝන් කියලා එකකුත් එනවා. ඒක ඔයාලට නැහැ. ඔයාලගේ ශ්‍රාවය වෙනවා. ඔයාලට ඉගෙන ගන්න නෑ ඔලිවල් වල. තයිරොක්සින් කැල්සිටොනින් කියන හෝමෝන දෙක. මෙයා කරන්නේ කැල්සියම් මට්ටම අඩු කරනවා. තයිරොක්සින් කරන වැඩ බුදු අම්මේ මොනවයි නොකරන්නේ. තයිරොක්සින් කියන හෝමෝනය උදේ ප්‍රධානම දේ තමයි සියලුම ඇඟේ තියෙන සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම. සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන්නේ යාමනය කරන්නේ උදේ TH. ඒ කියන්නේ තයිරොක්සින් මගින්. හරිද? මොනවද පුතේ මේ මට කියන්නකෝ ඔයා දන්න පරිවෘත්තීය ක්‍රියාව? ඔයා දන්න හොඳම පරිවෘත්තීය ක්‍රියාව තමයි ඔක්සිජන් එක්ක ග්ලූකෝස් එකතු වෙලා සෛලවල ශක්තිය නිපදවීම. ශ්වසන ක්‍රියාවලිය. නේ? මෙන්න මේ ක්‍රියාවලිය වගේ තව තියෙනවනේ. එක එක දේවල් පරිවෘත්තීය ක්‍රියා අපේ ඇඟේ සෛලවල සිද්ධ වෙන්නේ. ඒ ඔක්කොම පාලනය කරන්න තයිරොක්සින්. ඒ කියන්නේ පුතේ තයිරොක්සින් අඩු වුණොත් වාට හිතා ගන්න පුළුවන් නේ. ওই වැඩ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මුළු ඇඟම ස්ලෝ ඩවුන් වෙනවා. හරිද? අපේ ඇඟේ සියලු වැඩ ක්‍රියාකාරීත්වයන් අඩු කරන්න පුළුවන් හෝමෝන් එකක් තමයි තයිරොක්සින් කියන්නේ.
මේකත් එක්ක සෙල්ලම්බේ. තයිරොක්සින් එක සෙල්ලම්බේ. තයිරොක්සින් වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොක්සින් හදන ප්‍රමාණය වැඩි වුණොත් අඳුරගන්නේ කොහොමද ළමයි? ඒ වගේ කට්ටිය. අධික්‍රියාකාරී පුතේ ටිකක් තරහ යනවා පුතේ ටිකක්. හරිද? ඔස්සලංගින් මැස්ස යන්න බෑ පුතේ. ඒ වගේ අය ඉන්නවද බලන්න. තයිරොක්සින් ටෙස්ට් එකක් කරගන්න. හරිද? තව මොනවද? අපි පෑනෙන් ලියත් ඉපම මේ සීතලයි දැන් හැමදාම පරිසරේ වැහැලා තියෙන්නේ. ඒ වුණාට දාඩිය බීරිනවා ඇඟෙන්. අත්වලින් දාඩිය බේනු කකුල තියලා බිම යනකොට කකුලේ මේ දාඩිය පාර පොළවේ හිටිනවා. ඕන තරම් දැකලා tie වගේ කට්ටිය. ඒ කියන්නේ පුතේ මේ මහදවල් මේ දාඩිය දාන වෙලාවක් ගැන නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය වෙලාවකදී පවා එයාගේ ශරීරයෙන් දහඩිය නිකුත් කරන ගතිය වැඩි. ඇයි දාඩිය එන්නේ නම් වැඩි? ඇඟ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ කියන්නේ තාපය නිපදවනවා වැඩි. ක්‍රියාකාරීත්වය වැඩි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? තයිරොක්සින් වැඩි වෙලා. ලෙඩක්ද? ඔව් ලෙඩක්. හරිද? ඒ නිසා ඒවට බෙහෙත් තියෙනවා පුතේ. ඒවා ලබා ගන්න පුළුවන් අදාළ කට්ටිය හම්බ වෙලා. ඊළඟට මේ තයිරොක්සින් ඒකට ආයිතයි අනේ හොඳ නැහැ. හොඳ නැත්තේ නේ. අපිට සමහර වෙලාවට තයිරොක්සින් එක අඩු වුණොත් heart failure එකක් වෙන්නත් පුළුවන්. හෘද අකර්මණ්‍යතාවයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වැඩ මං කියන්නේ අඩු වුණොත් slow down වෙනවා. වැඩි වුණත් හොඳ නැහැ අඩු වුණත් හොඳ නැහැ. එහෙනම් තියෙන්නවනේ කොහොමද? දානට තියෙනවා. දානට තියෙනවා. තේරුණාද? පුතේ තවත් එකක් තමයි මට මේ ටක් ගාලා මේ වෙලාවේ මතක් වුණේ. දැන් සාමාන්‍යයෙන් ඉපදෙන දරුවන්ගේ මේ තයිරොයිඩ් ටෙස්ට් එක කරනවා. ඔයාලගේ ගෙදර ඉන්නවා නම් චූටි බබෙක් නේද? අල්ලපු ගෙදර හරි චුට්ටක් ඒ අම්මගෙන් ගිහින් අහලා බලන්න ඕගොල්ලන්ගෙත් සමහර විට කරන්නේ නැති කියලා හිතනවා නෑ. ඒක ටිකක් මේ අවුරුදු 6 නෑ අවුරුදු 10ක් 12ක් වගේ වෙනවා. ඊටත් එහා වුණා. සාමාන්‍යයෙන් පටන් ගත්තේ පුතේ කකුලෙන් බබා ඉපදුනාට පස්සේ බබාගේ කකුලෙන් චුට්ටක් අම්මට රිදෙනවා පුතේ. බබාට නම් ඒකට ගහන්නේ නැහැ. ඒක මෙලෝදියක් ගන්න නිකන් ඔය ඇවිල්ලා ජයන්ට් උංගගා ඉන්න මොහොතක නේද? නේ එළියට අවිලා ඉන්න මොහොතක නර්ස් ඇන්ටි ඇවිල්ලා පොඩි කට්ටකින් යනවා පුතේ. චුට්ටි ලේ බින්දුවක් ගන්න. හරි මාපට ඇඟිල්ලෙන් දොර. අම්මා ඉතින් ඕක බලන් ඉඳලා අනේ අම්මේ අම්මගේ අයිස් වලින් කඳුළු බේරෙනවා. හරිද? ඒ මොකක්ද ඒ කරේ? තයිරොක්සින් ටෙස්ට් එකක් කරනවා. මොකටද? තයිරොක්සින් එක හරියටමයි පුතේ තියනවද නැද්ද කියලා පොඩි කාලේ ඉඳන්ම මේක හැදෙනවද? හරියට ගානට තියනවද? ඇයි එහෙම බලන්න? මෙන්න බලන්න වන්දේ. ක්‍රෙටිනතාවය කියලා රෝගයක් තියෙනවා. ක්‍රෙටිනතාවය. හරිද? මම ඒවා ලියන්න දෙන්නේ නැහැ. ඒවා මතක තියාගන්න නිකන් සාමාන්‍ය දැනීමට කියන්නේ. ඉගෙනීමට බලපානවා පුතේ. තයිරොක්සින් මට්ටම අඩු වුණොත් ඒකයි පොඩි දවස්වල ඉඳන්ම බුද්ධි වර්ධනය හරියට මොළේ වර්ධනයක් වෙන්නේ නැහැ. තයිරොක්සින් හරියට එන්නේ නැත්තම්. තේරුණාද? ඔන්න ඔය දේවල් නිසා පුංචි දැන් ඔය ටෙස්ට් එක මම හිතුවේ හොයාගත්තේ මේ හරාපිටිය අපේ මෙඩිකල් ෆැකල්ටි කට්ටිය තමයි ඕක ගත්තේ. දැන් ඕක ලංකාව පුරාම පැතිරිලා. මාර වැඩවල ඉන්නේ නේද? හරාපිටිය මෙඩිකල් ෆැකල්ටි. උදේ තයිරොක්සින් ටෙස්ට් එක ඕක කරනවා පොඩි එකාගේ තයිරොක්සින් හරියට නිෂ්පාදනය වෙනවද නැද්ද කියලා බලන්න. පැහැදිලිද? මට ඕවා ඊයේ කියන්න බැරි වුණා. ඊයේ ක්ලාස් එකේ දරුවෝ මෙතන ඉන්නවනම් මිස් අපට ඕවා කිව්වේ නෑනේ. එහෙම කියලා ඕවානේ මට මතක නැති වුණා ඒක කියන්නේ ඊයේ කට්ටියට. තමන්නේ අපි ඔයගලන්ට වීඩියෝ එක චුට්ටක් බලන්න කියමු. හරි? ලියන්නේ නම් ලියන්නේ පළවෙනි එක තියනවා දීලා නේද? බෙල්ලේ ඉදිරිපස්ස ස්වරාලයට මදක් පහලින් පිහිටයි. ස්වරාලයට මදක් පහලින් කියන එක highlight කරගන්න. මට highlight කරගන්න. නිපදවන හෝමෝන දෙක ලියමු. කැල්සිටොනින් අනිත් එක තයිරොක්සින්. තයිරොයිඩ් ග්‍රන්ථිය හදිස්සියවත් ඔපරේෂන් කරලා අස්කරොත් මොකද වෙන්නේ? තයිරොක්සින් නැහනේ. එතකොට මොකද කරන්නේ? ඔයාලගේ ගෙවල් වලත් අනන්ත ඇති සමහර වෙලාවට තයිරොක්සින් කියන බෙහෙත පිටින් ගන්න. වෙලාවට ගන්න ඕනේ. ડોක්ටර් කියන ගාන ගන්න ඕනේ. සෙල්ලම් කරන්න එපා කියන තයිරොක්සින් එක උතේ මං කියලීම කියන මැරෙනවා. හරිද? බෙහෙත් බොනවා. ඔව්. ඒ බෙහෙත් බොන්න වෙනවා. ඒ දොස්තර මහත්තයා කියනකම් බොන්න වෙනවා. හරිද?
තමන්ට උමනා වෙලාවට තමන්ට හිතන වෙලාවට තයිරොක්සින් ගන්න බෑ. පැහැදිලිද තයිරොක්සින් වල තියෙන විශේෂත්වය. සමහර වෙලාවට ගෙදර ඉන්න කට්ටිය පඬිතකමට අනේ ඕනේ දැන් මට හොඳයි එහෙම කියලා. තයිරොක්සින් එක වෙනස් වුණාම අඳුර ගන්න විදිය ඕන තරම් තියෙනවා. මූණ පවා වෙනස් වෙනවා. මූණ වල ඉදි වෙනවා. ඇස් කෙඩි දෙක නිකන් ඉස්සරහට ඇවිල්ලා වගේ. මේ ලෙඩු අඳුර ගන්න ක්‍රම කියන්නේ. මිස්ලි වගේ නේද? ඔව් ඉතින් වෙන්න බැරි වුණා ඒකට මම ඒව දන්නෝ ටිකක්. හරිද? ඒ ඇහි ඇතුලේ තියෙන පුතේ පටක ඉදිමිලා සම්බන්ධක පටක් කියනවා ඉදිමිලා පොඩක් ඇහි බෝල දෙක ඉස්සරහට නිකන් අර නිකන් අමුතුයි බැලුවාම නිකන් බලන්නේ නිකන් කට්ටිය දිහා අමුතු විදියට. හරිද? ඒ ලක්ෂණෙන් අඳුර ගන්න පුළුවන්. මූණ වල නිකන් අසාමාන්‍ය ලෙස ඉදිමිලා. තයිරොක්සින් දුන්න ගමන් පුතේ හරි ලස්සන ප්‍රියමනාප මුහුණ එනවා. හරිද? ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒවා අඳුර ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අසාමාන්‍ය කට්ටිය දැක්කොත් ඔයා වහාම යොමු කරන්න තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා අදාළ බෙහෙත් ගන්න කියන. අපිට ඕන වෙලාවට අර කිව්වා වගේ නවත්තන්න බෑ. රුධිර පරීක්ෂණයක් කරලා ඒ මට්ටම දැන් හරියට කූල් ඩවුන් නම් තමයි ડોක්ටර් කියන්නේ ඔන්න ඕනේ. සමහර මිනිස්සු පුතේ මැරෙනකම් තයිරොක්සින් ගන්න තියෙන පුදුම පරුම හෝමෝනයක් පුතේ ඕක. හරිද? එහෙම පිටින් ගන්න වෙනවා නම් මතක නැති වෙනවනේ මිනිස්සුන්ට නේද? ඒ වුණාට ඒක හරිම භයානකයි. ඒ නිසා තයිරොක්සින් එක සෙල්ලම් කරන්න එපා. මග යනකොට මැරෙන්න පුළුවන් එක දේවල් වෙලා. මෙයා තමයි මුළු ඇඟම පාලනය කරන හෝමෝනේ. පැහැදිලි නේද? තයිරොක්සින් ලියමු. කැල්සිටොනින් සහ තයිරොක්සින්. කැල්සිටොනින් ඉස්සරහා ලියලා තියෙනවා. මොකක්ද? රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කිරීම. හයිලයිට් කරගන්න. කැල්සියම් මට්ටම අඩු කිරීම. ඊළඟ අපි ලියමු. අපේ අත් අකුරෙන් ලියමු. ඔයාගේ පෑනින් ලස්සනට ලියන්න. දේහයේ පරිවෘත්තීය වේගය. පරිවෘත්තීය ක්‍රියාවේගය. පරිවෘත්තීය ක්‍රියාවේගය පාලනය කිරීම. පාලනය කිරීම. ඔය වෙවුලන්නේ පුතේ සමහර වෙලාවට මොනවා හරි අට්ටියක් කරවම අල්ලන්න බැරුව මාංශ පේශි ක්‍රියාකාරීත්වය වැඩි. pH එක පරීක්ෂා කරන්න හොඳද? ඒ වගේ කට්ටිය ඉන්නවනම් වෙවුලන ගතියක්. ඒ කියන්නේ මේ මහ දවාලේ පවා අත්පය වෙවුලන. අර මාංශ පේශි ක්‍රියාකාරීත්වය වැඩි වෙලා. මට මතක් වෙනවා මේ කියයිනේ. හරි. ඊළඟට යනවා අපි ආන්න මෙයාට කවුද මේ? ඔව් අපි දන්නවා එයාගෙන මම චුට්ටක් ඉස්සෙල්ලා කිව්වා ඔයාට අග්න්‍යාශය. උතේ එන්සයිමක් හදනවා නාලක් තියෙනවා මේ මැද නාලේ. මේ මැද නාලේ උතේ මේ බලන්න තත්කාල කියලා දෙන්නම් ඒ ගැන. මේකේ කොටසක්මයි පුතේ අපි ගත්තොතින් ලොකු කරමු. අග්න්‍යාශයේ කොටස. අග්න්‍යාශය තියෙන තැන මම කියන්න ඕනේ නෑනේ නේද? ආමාශයට පහළින් ආමාශයෙන් පස්සේ වට මතකයි මෙහෙම නැම්මක් එනවා ග්‍රහණි නැම්ම. C අකුරේ හැඩ. ආන් එතන අස්සේ තමයි අග්න්‍යාශය තියෙන්නේ. යටින් තියෙන පුතේ මහාන්තය. නේද? මේක මේ අග්න්‍යාශය මේ ග්‍රහණිය පහළට ඇවිල්ලා කුඩාන්තය ඕමම අඩ ඇතුලේ තියෙනවනේ නේ. ඒකේ පිටින් ඊට පස්සේ උඩින් යනවනේ මහාන්තය. අන්න මහාන්තයටයි ආමාශයටයි පහළින් තමයි අග්න්‍යාශය තියෙන්නේ. මේක හිස, දේහය, වලිගය කියලා කොටස් තුනකින් අපි ඉගෙන ගන්නවා බයෝ වලදී. හොඳේ. පස්සේ අග්න්‍යාශයේ මේ හිස තමයි මේ අර ග්‍රහණිය ඇතුලේ තද වෙලා තියෙන්නේ. මේ හරිය දේහය, කෙළවර හරිය වලිගය. අග්න්‍යාශයේ කොටස් තුනයි මේක ලස්සන විග්‍රහයක්. මේක එක තැනක්මයි මම විශාල කරෝති. මෙන්න මේ වගේ. මම ඇන්දොත් එක පොඩ්ඩක් විශාල කරලා දෙන්නම් වාට තේරුම් ගන්න. මෙන්න ගතන මේකේ තියෙනවා පුතේ මේ වගේ සෛල. ඔන්න කොහොම සෛල මම අඳින්න. සෛල. ඒ අතරේ තනින් තන මේ ආකාරයට ඔහොම සෛල තියෙනවා. ඔහොම සෛල තියෙනවා. හරි. ඔන්න සෛල මම පුරවන්නම් මේ ඕවා. ඒකට කියන්නේමයි පුතේ පොඩි නමක් කියනවා. කෙල්ලෙක්ගේ නම. මොකක්ද? බදරිකා. බදරිකා. බදරිකා සෛල. යාළුවෝ කියනවා නේද? බදරිකා සෛල. තව තියෙනවා මෙන්න මම රතු පාටින් වලට පෙන්නන්න. තව සෛල වර්ගයක් තියෙනවා මයිදී. තව සෛල වර්ගයක් තියෙනවා. කොහොම ඇන්දොත් ඒවා කවුද දන්නවද? ඒකත් නිකන් ගෑන් ළමෙක්ගේ නම. එයා දීපිකා.
අන්න බදරිකා සහ දීපිකා ඉන්නේ. බදරිකා සෛල වලින් හදන්නේ අග්න්‍යාශයික යුෂය. ඒ කියන්නේ එන්සයිම, ට්‍රිප්සින්, ලයිපේස්, ඇමයිලේස් මතකේ ඔන්නේ ඕ නේද? ලයිපේස් ලිපිඩ ජීර්ණය, මේද තෛලෝදකරණය මතකේ. ඒවා හදන්නේ පුතේ අග්න්‍යාශයික යුෂය හදන කට්ටිය තමයි බදරිකා සෛල. ඒවා උනේ නෑ. අන්න දැන් දැනගන්න නිකන් කිව්වේ. පුතේ අපිට ඕනේ මෙන්න දීපිකා තමයි අපේ වැඩේට ඕනේ. අග්න්‍යාශයේ තව චුට්ටක් නම වෙනස් කරමු. ලැංගර්හෑන්. ලැංගර්හෑන් දීපිකා සෛල. ආන්න ලැංගර්හෑන් දීපිකා සෛල මක්කයි කරන්නේ. එයා හදනවාමයි පුතේ එන්සයිම නෙමේ හෝමෝන. එන්සයිම නෙමේ හෝමෝන. එනම් අග්න්‍යාශයේ ලැංගර්හෑන් දීපිකා තමයි නිර්නාල ග්‍රන්ථි විදියට ක්‍රියාත්මක වෙන්නේ. හදන හෝමෝන දෙකයි. එකක් ඉන්සියුලින්, එකක් ග්ලූකගන්. එකක් ඉන්සියුලින්, එකක් මයිතේ ග්ලූකගන්. මෙන්න ඉන්සියුලින් අනිත් එක්කෙනා ග්ලූකගන්. ග්ලූකගොන් කියලා කියන්නේ. ග්ලූකගොන් ග්ලූකෝස් එක බටලව ගන්න එපා. ග්ලූකගොන්. පුතේ ඕකේ මම තාචුට්ටක් වැඩියෙන් කියන්නම් වාට. තියෙනවා වැඩියෙන් නෙමෙයි ඒවා තියෙනවා හොඳේ. ලැංගර්හෑන් දීපිකා සෛල වර්ග දෙකක් තියෙනවා. එක කට්ටියක් තමයි පුතේ බීටා සෛල. බීටා සෛල. බීටා. අනිත් අය ඇල්ෆා සෛල. ඇල්ෆා බීටා ටීටා අහලා තියෙනව නේද? ටීටා මතකද? තාපයේ පාඩමේ ටීටා උෂ්ණත්ව වෙනසනේ ටීටා. ඇල්ෆා බීටා ටීටා ඩෙල්ටා බුල්ටෝ අරවා මේ ඔක්කොම තියෙනවා ග්‍රීක හෝඩිය. ඒ ටිකනේ දාගෙන යන්නේ දැන් කොරෝනා වෛරස් වලටනේ. ලැම්ඩා කියයි. ඒවා යන්තම් තාම ලංකාවේ නෑ ලැම්ඩා. උදේ බීටා සහ ඇල්ෆා ඉන්නව කොහෙද? ලැංගර්හෑන් දීපිකා සෛල වර්ග දෙකක්. බීටා සෛල වලින් හදනවා පැටව ඉන්සියුලින්. උදේ ලැංගර්හෑන් දීපිකා සෛල තියෙන්නේ කොහෙද? අග්න්‍යාශයේ. අග්න්‍යාශයේ බීටා සෛල වලින් ඉන්සියුලින් නිෂ්පාදනය කරන හෝමෝනය ප්‍රෝටීනමය හෝමෝනයක් ළමයි. ඇල්ෆා සෛල වලින් ග්ලූකගන් හදනවා. උදේ මොකෝ කරන්නේ මේ දෙල්ලා? ඇයි මේ දෙන්නේ කරන්නේ නේද? වැඩ දෙකක් කරනවා. ඔව් කරනවා. ඔයාලගේ ශරීරය තුල පිෂ්ඨය. උදේ පිෂ්ඨ ජීර්ණයෙන් අවසාන අන්ත ඵලයේ ග්ලූකෝස්. ග්ලූකෝස් මට්ටම ඔයා හිතන්න වැඩි වි කියලා. කාලා මේ සීනි සහිත සරල තත්ත්වයටපත් වුණා පිෂ්ඨයේ සහිත ආහාර ශරීරයේ රුධිරේ වැඩි පුතේ ග්ලූකෝස් අන්න වැඩි වුණාම ක්‍රියාත්මක වෙනවා බීටා සෛල වලින් නිකුත් කරපු ඉන්සියුලින් මෙයාට පේන්න බෑ ග්ලූකෝස් වැඩිපුර තියෙන්නේ ගානට තියෙද්දි අවුලක් නෑ බලාගෙන hina වෙලා ඉන්නවා හැබැයි වැඩියෙන් ආව ගමන් ලේවලට මොකද කරන්නේ ඉන්සියුලින් ශාවය වැඩි වෙලා අර ග්ලූකෝස් පුතේ ග්ලයිකෝජන් කරනවා ග්ලයිකෝජන් පොලිසැකරයිඩ් මතකින් සංචිත පොලිසැකරයිඩයක් නේද එයා බවට පත් කරනවා වේගෙන් කොහෙද තන්පත් කරන්නේ අක්මාවේ තන්පත් කරනවා ග්ලයිකෝජන් විදියට අක්මාවේ හරි තව තැනක් තියෙනවා අක්මාව පිරුණොත්මයි පුතේ හදිස්සි මේ අකාගෙන් බේරෙන්න බෑ ග්ලූකෝස් මට්ටම වැඩි කාලා දැන් අක්මාවක් ග්ලයිකෝජන් වලින් පිරීලා ඊට පස්සේමයි පුතේ මාංශ පේශි වල තැන්පත් කරනවා බඩ එනවා මේවා එනවා හරි මාංශ පේශි මේවා ඉල්ලෙනවා කොහෙන් කැපුවත් කිලෝ එකයි හරිද පේශි වල රයිට් එහෙනම් ඊට පස්සේ හැබැයි ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා නේ අපි මම වැඩිපුර හෙට කියන්නම් තව ටිකක් අදත් කියවෙනේම හෙටත් කියවෙන අවස්ථාවක් තියෙනවා ග්ලූකෝස් යාමනය සමස්ථිතිය අපේ ශරීරයේ කොහොමද අභ්‍යන්තර පරිසරය නියතව තියාගන්නේ ඒක තමයි සමස්ථිති ක්‍රියාවලිය පුතේ ග්ලූකගන් මොකද කරන්නේ අර මෙයයි ගිනිහිල්ලා තන්පත් කරන්නේ ග්ලයිකෝජන් අක්මාවේ පේශිවල අදිස්සියේ මේ මිනිස්යාගේ ඇඟේ ග්ලූකෝස් අඩුයි ග්ලූකෝස් අඩු වුණාම පුතේ වැඩ කරන්න බෑ ශක්තිය නේද අපේ ඇඟේ වැඩ කරන හැම සෛලයකටම වැඩ කරන කියන්නේ සජීවී මැරිලා නැති හැම සෛලයකටම ශක්තිය නිපදවන්න ඕනේ අපි කන්නේ ඒ නිසා කාලා ග්ලූකෝස් ටික යවන්න ඕනේ ලේ වලින් සෛල වලට අපි හුස්ම ගන්න ඇයි ඔක්සිජන් ඕනේ
ඔක්සිජන් ටික යවන්න ඕනේ මම පුතේ කොහෙටද? සෛලවලට. රුධිරය ගිහිලා බෙදලා දෙන්න ඕනේ ওই ටික. එහෙනම් ඔයා හිතන්න මම මොලේ කතා කරද්දි කිව්වා තප්පර 5-6 අතරේ ග්ලූකෝස් ඔක්සිජන් මොලේට ලැබෙන්නේ නැති වුණොත් මොලේ සෛල මැරෙනවා. ඒ නිසා වේගවත් ක්‍රියාවලියක් විදියට ඉක්මනට අපේ ඇඟේ සෛල වලට ඔක්සිජන් ග්ලූකෝස් දෙන්න ඕනේ. ඔය පිකටින් කරන කට්ටිය නේද? කන්නේ බොන්නේ නැතුව අත්වැල දාලා අම්මත් එක්ක තරහලා අයියලා කෑවෙත් නැහැ. අද උදේ කෑවෙත් නැහැ. ඔරොප්පුවට අම්මට ඒ පාඩු. අම්මා ඉතින් අම්මට පාඩුයි තමයි. නේද? ඔය ආය උනාට පුපුර නේද? එහෙම අවස්ථා කන්නේ. වැඩ වර්ජනේ. පුතේ ඒ වෙලාවට මැරෙන්නේ නැහැ හැබැයි. ඇයි? කලින් අම්මා කන්න දීපුවා තියෙනවනේ නේ? එතකොට මොකද වෙන්නේ? ආන්න අර අක්මාවේ ග්ලයිකෝජන් පුතේ නැවත ලේ වලට රිවර්ස් එකක් ගන්නවා ග්ලූකෝස් කරලා ගේනවා. කවුද මේ වැඩේ කරන්නේ? ග්ලූකෝස්. ඇල්ෆා සෛල වලින් ලියමු. එට කියන්නම් තව විස්තර. අග්න්‍යාශය ලියන්න ආමාශය හා පීඨන ස්ථානයේ ලියන්න ඉක්මනට. පීඨන ස්ථානයේ ආමාශය හා මහාන්ත්‍රය අතර ආමාශය හා මහාන්ත්‍රය අතර ග්‍රහණි නැම්ම මතකයිනේ 100ක් පුරේ හැඩති ප්‍රදේශ මෙතන ග්‍රහණි නැම්මේ පිහිටයි ආමාශයට යටින් මහාන්ත්‍රයට උඩින් ග්‍රහණි නැම්මේ තමයි මෙයා තියෙන්නේ. හෝමෝන දෙක ලියලා තියෙනව නේද? හයිලයිට් කරගන්න යමු. එකක් ග්ලූකගන් එකක් ඉන්සියුලින්. උතේ ග්ලූකගන් ගාව ඇල්ෆා කියන එක දාගන්න. ඇල්ෆා සෛල. ඇල්ෆා ලියන්නේ මෙහෙම. ඇල්ෆා සෛල ඉන්සියුලින් ගාව ලියන්න වරහන් විතර බීටා. බීටා බී අකුර වගේ බීටා. බීටා සෛල. බීටා සෛල වලින් එක මතක තියාගන්නකෝ. හෙට අපි ලියමු ඒවා. ලියන්නේ ගහලා තියෙන්නේ නේද? ගොඩක් සටහන් හෙට දවසේ මට කතා කරන්න විතරයි තියෙන්නේ. සටහනේ හයිලයිට් පෙන් එකකුත් අරන් එන්න හෙට එනකොට. හරි. ඊළඟට පුතේ ග්ලූකගන් කියන තැන ඉස්සරහින් ලියමු. ග්ලයිකෝජන් කාර්ය ග්ලයිකෝජන් ඊතලයක් ගන්න. ඊතලයක් චූටි ඊතලයක්. ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කිරීම. ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරයි. ඒක තමයි පාලනය කරන්නේ යා ඒ හෝමෝනය. ඉන්සියුලින් ගැන ලියන්න. එහෙනම් දියවැඩියා රෝගීන් කියන්නේ ග්ලූකෝස් යනවනිත් එයාගේ ඇඟේ ග්ලූකෝස් වැඩියෙන් තියෙනවා. එහෙනම් එයාට දෙන්න ඕනේ අපි ඉන්සියුලින් එක. නේද? එතකොට මොකද කරන්නේ? ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ලියන්න ග්ලූකෝස් ඊතලයක් ග්ලයිකෝජන් බවට පත් කිරීම. ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කිරීම. හරි. අපි යමු ඉක්මනට අධිවෘක්ක ග්‍රන්ථි ගැන කතා කරමු. හරිද? මම විනාඩි 5ක් ගන්නවා සර්ගේ. ඒ වෙලෙන් 8:00 නවත්තන්න වෙන්නේ නැහැ. විනාඩි තව 5ක් 6ක් යනවා. 8:29යි. ඔයාලා ඔහොම ඉන්න. අධිවෘක්ක ග්‍රන්ථි කියන ඒවා. හරිද? අධිවෘක්ක ග්‍රන්ථි. කොහෙද තියෙන්නේ පුතේ? වෘක්ක මත තියෙන්නේ. වෘක්ක වලට ඉහළින්. අධිවෘක්ක ග්‍රන්ථි. මෙයා නිකුත් කරන ප්‍රධාන හෝමෝනය තමයි ඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනලින් ආලා තියෙනවද? ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන්නේ කොයි වගේ කට්ටියටද? අර පුතේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා ඉක්මනින්ම තරහා යන ෂණික කෝපය. හැබැයි පස්සේ තප්පරයක් ගියට පස්සේ හොඳයි. එම කට්ටිය ඉන්නවනේ නේ දැක්කම දීලා අදිනවා. මෙන්නවල ඊට පස්සේ ආවිලා ඔළුව අත ගන්න. නේද? ඒ වැරද්දක් කරාම ඒ වගේ හදිසි අවස්ථාවකදී අපේ ඇඟ සූදානම් කරන හෝමෝන් එක තමයි ඇඩ්‍රිනලින්. ජීවිතේට දුවලවත් නැති දරුවෝ අපි හිතමු මොකක් හරි හදිසි අවස්ථාවක්. ඒ කියන්නේ අනතුරක්. උතේ අපි පණ එපා කියලා දුවනවා මීටර් 100ටත් වැඩි ආයෙත් දුවනවා. එහෙම ගැම්මක් එන්නේ පස්සේ බලනකොට මම ජීවිතේට දුවලවත් නැහැ බුදුම වේගය අනිත් වගේ ඇඟේ ආවේ. මේ ඇඩ්‍රිනලින් තමයි පුතේ ඒක කරේ. හරිද?
ඇඩ්‍රිනලින් හදිසි අවස්ථාවලදී ඔයාගේ ශරීරය අදාළ තැනට සූදානම් කරනවා. ගොඩක් වෙලාවට බේර ගන්නත් පුළුවන් නේද? ඇඩ්‍රිනලින් ආවම ශරීරයෙන් හරියට අර මේ මොකද්ද ඔයාලා සමහරවිට ඉස්කෝලේ අපි ගත්තොත් නේද? ඉස්කෝලේ උගන්නන පීරියඩ් වලදී උගන්නන පීරියඩ් එකේදී වෙන කොහේ හරි කට්ටියක් පයින්. අවු වෙනවා කොහේ හරි ඈතදී දකින්නවා සර් හරි මැඩම් නම් පාලනය කරන්න ඉස්කෝලයක්. එයා හරි පට්ට බයයි නම් අයිත්තේ ඒගොල්ලන්ට අපි පට්ට ගාලා වන්තේ මේ හිටියා මෙහෙම ආවා. මූ කොහෙන් ගියාද කියලා බලනවා අන්තිමට. ඒ තමයි ඔයාව හදිසි අවස්ථාවට ටක් දාලා සූදානම් කරන්නේ. එහෙනම් ඇඩ්‍රිනලින් තමයි වයිත්තේ ওই වැඩේ කරන්නේ. තේරුණාද? තරහ යනවා පුතේ හරියට. තරහ යන කට්ටියට දාගන්නකො නම ඇඩ්‍රිනලින් කියලා නේද? ඔන්න ඇඩ්‍රිනලින් එනවයි කියලා ඔන්න කියන්න පුළුවන් ඒක. හරි. ඒක ලියලා තියෙනවා ලියන්න තියෙන තැන ලියමු. වෘක්ක මත ඉහළින් පිහිටයි. අධිවෘක්ක ග්‍රන්ථි. හයිලයිට් කරගන්න ඒවා. අධිවෘක්ක ග්‍රන්ථි තියෙන්නේ වෘක්ක මත ඉහළින් පිහිටයි. ඇඩ්‍රිනලින් හයිලයිට් කරගන්න හෝමෝන් එක කාර්ය දීලා තියෙනවා හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට දේහ සූදානම් කිරීම. හරිද? හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට ඔය ඔහොමම වාක්‍ය එනවා හොඳේ. බහුවර්ණ වල හදිසි අවස්ථාවකදී දේහ සූදානම් කරන හෝමෝනය වන්නේ රසායනික ද්‍රව්‍ය වන්නේ ඇඩ්‍රිනලින්. හරිද? ඇඩ්‍රිනලින්. පරිවෘත්තීය ශීඝ්‍රතාවය යාමනය කරන හෝමෝනය වන්නේ කවුද? ටයිරොක්සින්. කැල්සියම් මට්ටම අඩු කරන්නේ කවුද? ටයිරොක්සින් නෙමේ කැල්සිටොනින්. දේහ වර්ධනය පාලනය කරන්නේ කවුද පුතේ? ග්‍රෝත් හෝමෝන් එක වර්ධක හෝමෝනය. හරි නේද? ඔන්න ඔය දේවල් මතක තියාගන්න. ඊළඟ වයිතේ ඒ මොකක්ද නේද? වෘෂණ. කොහෙද තියෙන්නේ? වෘෂණ තියෙන්නේ පුතේ වෘෂණ මළු දෙකක් ඇතුලේ තමයි වෘෂණ කෝෂ දෙකක් ඇතුලේ තමයි වෘෂණ තියෙන්නේ. එතකොට ඇයි දන්නවනේ ඒවා එළියේ තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ ශුක්‍රාණු ජනනය ඇඟ ඇතුළේදී සිද්ධ වුණොත් විනාශ වෙනවා ශරීර උෂ්ණත්වයෙන්. ඒ නිසා උෂ්ණත්වය අඩු මට්ටමේ තමයි යාලා ක්‍රියාකාරී වෙන්නේ. ඒ නිසා වෘෂණ කෝෂ දෙකක් තුල එළියෙන් බාහිරින් තමයි පිහිටලා තියෙන්නේ. උතේ ඉතින් මෙයා ශුක්‍රාණු හදන එක විතරක් නෙමෙයි හෝමෝනක් හදන නිර්නාල ග්‍රන්ථියක් විදියටත් මෙයා ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? හදන හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටෙරෝන්. ගෑනු ළමයින්ගේ හදනවද ටෙස්ටොස්ටෙරෝන්? නෑ. පිරිමි දරුවන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ මොනවද ඒවා? රැවුල එන එක, ඉකිලි කිහිලි යට රෝම වැඩෙන එක, උරහිස් පළල් වෙන එක නේද? කටහඬ ගොරෝසු වෙනවා. කොල්ලන්ගේ කටහඬ මිහිරි වෙනවද? නෑ. නිකන් බරබර සද්දයක් එන්නේ නේද? පොඩි කාලේ කතා කරපු වගේ නෙමෙයි දැන්. ඔන්න අම්මා දන්නෝ ඉලන්දාරියෙක් වෙලා කියලා. මොකද ඉලන්දාරි කියන එකේ තේරුම දන්නේ ඉලන්දාරි කියන එකේ තේරුම දන්නවද? සිංහලෙන් මටත් ඒක මේ සර් කෙනෙක් කියද්දි මටත් ඇහුනේ. ඉලන්දාරි කියන්නේ තේ ඉල්ලන් දැරියක්. දැරියන් ඉල්ලන කෙනෙක්. දැරියක් මොකද දැම්ම ඉල්ලන්නේ පදරියක්. හොඳේ. ඒකට තමයි ඉලන්දාරි කියලා කියන්නේ. ඉල්ලන් දැරියන් කියන එක. ඒ කියන්නේ ඒ වයස ඉල්ලන් දැරියන්. දැරියන් ඉල්ලීම ඔව්. දැරියන් ඉල්ලීම නේද? ඉලන්දාරි. හරිද? right. ටෙස්ටොස්ටෙරෝන් මගින් තව කරන වැඩක් තමයි ශුක්‍රාණු ජනනය උත්තේජනය කරනවා. හරි ශුක්‍රාණු ජනනය පටන් ගන්නේ ටෙස්ටොස්ටෙරෝන් ආවට පස්සේ. ඊළඟට මම කතා කරොත් මම ඩිම්බ කෝෂ වලටත් අපිට අග්ගාලා යමු. ඩිම්බ කෝෂ තියෙන්නේ කොහෙද? මේ තියෙන ඩිම්බ කෝෂ දේහ කුහරය තුල. හරි මේ පැලෝපියන් ටියුබ් එක හරි ඩිම්බයක් නිදහස් කරෝතින් මේ කඩ රැලි වලින් නේද මොම නට ඉන්නේ දේ ඇතුළට දා ගන්නවා. හරිද? එතකොට මෙයා මේව ගිහිල්ලා මේ හරියට අරිච්චේවත් ශුක්‍රාණුවක් આવොත් මලකෙලියක් වෙන්නේ. නේද? යුක්තාණුවක් බවට පත් වෙනවා සංසේචනය වෙලා. ඒවා 10 පන්තිදී කතා කරානේ. හරිද? මොනවාද හදන හෝමෝන දෙක පුතේ? ගැහැණු දරුවන්ගේ එකක් තමයි ඊස්ට්‍රජන්. ද්විතීයික ලිංගික ලක්ෂණ අර වගේම පිරිමි ළමයින්ගේ වගේම පාලනය කරනවා. ඊළඟට ඔසප් චක්‍රය කන්ට්‍රෝල් කරන්නේ කැටි කරන්නේ ඊස්ට්‍රජන්. ඒත් එක්කම තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රොජෙස්ටරෝන්. මේවා එන්නේමයි පුතේ. හරිද? හයිපොතැලමස් තමයි පුතේ ඔය උත්තේජ හෝමෝන දැන් නිකුත් කරපන් කියලා පණිවිඩය වන්නේ. කාටද? වෘෂණ වලට ඊළඟට ඩිම්බ කෝෂ වලට. හරිද? ඒ කියන්නේ පුතේ මේක
මේ අරයා තමයි ලොක්ක හයිපොතැලමස්. එයා නිකුත් කරන හෝමෝන් එක නිසා අනිත් එක එක කට්ටිය උත්තේජනය වෙනවා. එයාලා වැඩේ කරන්නේ හෝමෝන නිකුත් කරන්නේ අරයා පණිවිඩය එව්වොත්. තේරුණාද? ඒ නිසා ඔයාලට දැන් තේරෙනවා ඇති ඔක්කොම කට්ටියම එකට රැළ නොකැඩී සම්බන්ධයි. හයිපොතැලමසට හානියක් වුණොත් අර කට්ටිය වැඩ කරන්නේ නැහැ. ඇයි දන්නේ නැහැනේ පණිවිඩයක් එන්නේ නැත්නම් ඉතින් මුකුත් කරන්නේ. තේරුණාද? එහෙම තමයි ඔන්න ඔය සිද්ධි දෙක අපි ඉක්මනට ලියාගමු. ඩිම්බක වෘෂණ ටෙස්ටොස්ටෙරෝන් ලියලා තියෙනවා තියෙන තැන ලියන්න දේහයේ කුහරයට බාහිරින් වූ වෘෂණ කෝෂ තුල හරිද? පුතේ අච්චු පොතේ තියෙනවා පුතේ මේ 182 පිටුවේ ওই ටික ලියා ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් ලියා ගන්න හොඳේ. කාර්ය ලියා ගන්න. ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරයි ශුක්‍රාජනනයේ උත්තේජනීය කියන කොටස ලියන්න. ඊළඟට ඩිම්බකෝෂ වෘක්කවලට පහළින් පිහිටයි කියලා දාලා තියෙනවා. හෝමෝන දෙක ලියන්න. ඊස්ට්‍රජන් රයන්න දෙපැත්තේ තිබ්බ එක ඊස්ට්‍රජන්. ඊළඟට ප්‍රොජෙස්ටරෝන් කාර්යපතේ ලියා ගන්න හොඳේ. ගර්භණීභාවයේ ඔසප් චක්‍රය පවත්වා ගැනීම, ද්විතීක ලිංගික ලක්ෂණ පවත්වා ගැනීම. හරිද ස්ත්‍රීන්ගේ? හරි. එහෙනම් මම අවත්වන හෙට උදේ හම්බෙමු 7:00 ඉඳන් සමස්තිතිය කතා කරලා ඉවර කරලා වැඩ ටික මතකයිනේ කියපු ඒවා නේද? අභ්‍යාසත් කරගෙන එන්න. ආයි කියලා දෙන්න 8:37යි 9ට 5ක් තියලා එන්න. වැඩිද? ඔව් 9ට 5ක් තියලා එන්න. 8:55ට එන්න. හොඳේ 8:55ට එන්නේ නම් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. ආයිබෝවන් මිස්. ආයිබෝවන්. ආයිබෝවන් මිස්. ආයිබෝවන්. හරි.